අපගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. පින්වත් ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම අද මට මතක් කරන්න ටිකක් වටිනා කරුණු ටිකක් තිබුණා. කරුණු කියන්නේ ධම්ම කරුණු ටිකක් අපි කතා කළොත් අපිට තේරෙන විදිහට, දන්න විදිහට, පිටකේ පෙළ දහමේ තියෙන විදිහට ධර්මය නිබර කළා, පැහැදිලි කළා, තේරුම් කළා දීලා තියෙනවා එක එක පරයයන්ගෙන්. පරයය කියන්නේ ක්‍රමවලට, එක එක ක්‍රමවලට. එතකොට ඊ타ත්ම සියුම් දැකීමට පවා දුෂ්කර කරුණු පවා උපමා අනුසාරයෙන් පුළුවන් විදිහට විවරණය කළා, හදලා කළා දීලා තියෙනවා. එක දවසක් ගෙවිලා ඉර පායලා ඉර බහැලා යනවා. ඒ දවස ගෙවිලා යනවා නෙමෙයි නිකම්ම. ඒ ගෙවෙන්නේ බුද්ධෝත්පාද කාලේ. ඒ ගෙවෙන්නේ මනුස්ස ජීවිතේ. ඒ ගෙවෙන්නේ සද්ධර්මයේ තියෙන වටපිටාව. ඉමක් කොනක් පරක් තිරක් නැති අනවරාග්‍රෝ මහා සංසාරික අපි හැම කෙනෙක්ම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන කෙරවලක් නැති සසර ගමනක්. නිකමට හිතන්ට මිනිස්සෙක් වෙලා සුගතියක උපන්න මේ පැවැත්ම තුලත් කායික මානසික මෙච්චර පීඩාවන් අපිට තියෙයි නම්, දුක් දුම්නසක් පෙනෙන්න තියෙයි නම්, දුගතියක උපන්නාම දුක මොන වගේ වේද කියන එක නිකමට හිතන්න. ඒ වගේම මනුස්ස ලෝකයක වුණත් මේ මට්ටමවත් හැමදාම නැහැ. මේ ධර්මයක් තියෙන වටපිටාවක් වෙලත් මෙච්චර අභාග්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය වෙනවා නම්, ඉතින් ඒ නිසා හැමෝටම මතක් කරන්නේ මේ අවස්ථාව අතහැර ගන්න එපා. මේ අවස්ථාව අතහැරගත්තොත් අපි කාටවත් පිහිටක් පිළිසරණක් පෙනෙන මානක නැහැ. ඒක මේක විහිළුවකුත් නෙමෙයි. ඒකම විවේක පහඩුව ඉඳගෙන කොහොම හරි ඉස්සරහට නිවන් දකින්න කටයුතු කරනවා කියලා කටයුතු කරන්න අසංකීයක් තරම් අපිට ආවුසක් නැහැ. ඉතින් මම අද ගොඩාක් වටිනා කරුණු ටිකක් කියලා දෙන්න හදන්නේ, කියලා දෙනවා. ඉතින් ඒ නිසා මේ දුක් සහගත සසර ගමනින් එතර වීම සඳහා හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ටික අහගෙන කෙනා උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. මොකද අපි හැම කෙනෙක්ම මේ ශාසනයට ආවේ අපේ ජීවිතයේ තියෙන දුක අයින් කරගන්න, සසර දුක අවසන් කරගන්න. ඒ හින්දා අපි හැම කෙනාම තම තමන්ව ආරක්ෂා කරගන්න, තම තමන්ව සසර දුකින් එතර කරගන්න වීර්යය කළා නම් මේ අනිත් ප්‍රශ්න ටික ඔක්කොම හැදෙනවා. ඉතින් ඒ නිසා මේ දැන් පෙන්නලා දෙන කාරණා ටික ඉතාමත් හොඳින් අහන්න, හොඳට මතක තියාගන්න, නුවණින් මෙනෙහි කරන්න. විශේෂයෙන් මෙන්න මේ අර්ථය අපි පිළිටන්නට ඕනේ. අපි මෙහෙම ගත්තොත් දැන් වහන්සලා කාගෙන් හරි අහුවොත් නිවන් දකින්න කැමති නේද කියලා ඔහු කියනවානේ. දැන් අදම මාර්ගඵලයක් එහෙම ලබන්න කැමතියි කියලා ඇහුවා. කැමති නේ. කවුරු සෝවාන් වෙන්න, සකදාගාම වෙන්න, අනාගාම වෙන්න එහෙම කැමතිද කියලා කැමතියි කියලා. අපි පොඩ්ඩක් බැලුවොත් අපි කතා කරපු දර්ශන දිහා අපි බලාපොරොත්තු වෙන නිවන නැත්නම් අපි බලාපොරොත්තු වෙන මාර්ගඵල මොකක්ද කියන එක ප්‍රශ්නයක් එනවා. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. නමුත් මාර්ගඵල ලැබුණා නිවන් දකින්නවා කියන එක දැන දැකම කරන්න පුළුවන් එකක්. තමන්ටම හොඳටම චතුරාර්ය සත්‍ය කියන එක දැන දැක අවබෝධකින් කරන්න පුළුවන් ධර්මතාවයක්. අපි ඒකෙදී එහෙම කාරණාවක් බලමු. බුදුරජාණන් වහන්සේ චූල සත්‍යක සූත්‍රයේදී සත්‍යකෙන් අහනවා තං කිමඤ්ඤසි අග්ගවේෂණ
අග්ගිවචනේ නුඹ කුමක් හිතනවද? යෝනුකෝ දුක්ඛං අල්ලේනෝ දුක්ඛං උපගතෝ දුක්ඛං අජ්ජෝසිතෝ දුක්ඛං ඒතම් මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තාතු සමනුපස්සති අපිනකෝ සෝ ඉමං දුක්ඛං පරිඤ්ඤාති දුක්ඛං වා පරික්ඛේතබ්බං විහරයති. ඒ කියන්නේ අග්ගිවචන නුඹ කුමක් හිතනවද? යම් කිසි කෙනෙක් දුක්ඛං උපගතෝ දුකට පැමිණිලා දුක්ඛං අල්ලීනු දුකේ ඇලිලා දුක්ඛං අජ්ජෝසිතෝ දුකේ බැසගෙන දුක්ඛං ඒ තමම දුක කියන්නේ මගේ දුකට මගේ මම මගේ ආත්මයයි කියලා දකිනවා නම් දුක්ඛුදේ මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා දකිමින් දුකට බැසගෙන දුකට පැමිණිලා දුකේ ඇලිලා වාසය කරන කෙනා දුක පිරිසිඳ දකිනවා හෝ දුක නැති කරලා වාසය කරනවා කියන කාරණාවක් වෙනවද කියලා අහනවා. නෑ වෙන්නේ. ඇයි? දුකට පැමිණිලා දුකට බැසගෙන දුකේ ඇලිලා දුක මගේ කියලා ගන්න කෙනා දුකෙන් නිදහස් වෙනවද? දුක නිරුද්ධ වෙනවද යාට? යමක් දුකයි නම් දුක කියන එකට පැමිණිලා එයාම හිතාමතාම දුක කියන එකට ඇවිල්ලා ඒකේ ඇලිලා ඒක ඇතුළට බැහැගෙන මොකේද දැන් මේ දුකට පැමිණිලා දුකේ ඇලිලා දුකට බැසගෙන දුකට ඒක මගේ ඒක මම ඒක මගේ ආත්මයයි කියලා අතාරින්නේවත් නැතුව අල්ලගෙන ඉන්නවා නම් එයා කවදාවත් දුක පිරිසිඳ දකින්නවා හෝ දුක නැතුව වාසය කරනවා කියන කාරණාවක් වෙනවද කියලා අහනවා. ස්වාමීන් කොහෙන් වෙන්නද කියලා අහන සත්‍යක කියන්නේ අනේ තීර්ථක කෙනෙක්. එයාටත් පවා තේරෙනවා දුකින් ඇලිච්ච කෙනෙක් එහෙම කවදාවත් එහෙම වෙන්නේ නැහැ කියලා. අපි අපේ ජීවිතයේ දිහා පොඩ්ඩක් බලමු. අපි ගැඹුරු දර්ශනාත්මක පැත්ත පොඩ්ඩක් පැත්තකින් තියමු. කතා කරලා අපි හැම කෙනෙක්ම මොහොතකට අපේ ජීවිත පැත්තට යමු වෙලා අපි බලමු. අපි බලන්න මේ කෙනා පරිහරණය කරන මගේ වූ රූපයේ දිහා බලමු. යථාර්ථය අපි දන්නවා බත් පාන් කව්පි මුං ඇට කියන සත්ව පුද්ගල නොවන අනාත්ම හේතුවක් නිසා අනාත්ම හේතු ආහාරයක් තියෙනවා. ඒ බොදු හේතුවක් නිසා තමයි මේ රූපය හැදිලා තියෙන්නේ නේ. හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේ රූපය යතහ භූත යම්සේ ඌද යම්සේ පවතීද ඉමමේව කායං යතහ තිතං යතහ පනේතං යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති ඇති. ඒ කියන්නේ මටවත් තව කෙනෙකුටවත් තව පුද්ගලයෙකුට තේන විදිය නෙමෙයි. යම්සේ පවතීද එසේ ඇත්ත ඇති ඇති බැලුවොත් බලන්න අපි හොඳටම ගත්තොත් දැන් මේ කළු ගලක් ගන්න නැත්නම් මේ කොන්ක්‍රීට් කැටයක් මේ ගලක් ගන්න ඒක පුද්ගලයෙක් සත්‍යයක් කියලා අපිට නිකමටත් හිතන්න පුළුවන්. හිතෙනවද? නැත්නම් ඒක ආත්මයක් කියලා හිතනවද? ඒ ස්වභාවයයි මේ ශරීරයේ කෙස්ලොම් නියද සම්මස්නහර කියලා තියෙන පඨවි ස්වභාවයේ තද ස්වභාවයෙන් යුක්ත කොටස් ටිකයි අතර කිසිදු වෙනසක් නැහැ. සමානයි. ධාතු මාත්‍රය. ලින්දක වැවක පොකුණක තියෙන වතුර ටිකක් ගන්න සත්‍යයක් පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන්ද? අනාත්මයි ධර්මතාවය. ඒ වගේම මේ ශරීරයේ තියෙන පිත්ත සෙම සරවලී දහදියේ කියන ආපෝ ස්වභාවයෙන් යුක්ත කොටස් 12ක් තියෙන සමානමයි. එතකොට ජිනි ගොඩක සූර්ය රශ්මියක තියෙන උණුසුමක් ගන්න පුද්ගලික සත්‍යයක් නෙමෙයි. ඒ වගේ මේ ශරීරයේ උෂ්ණ කොටස් 4ක් tie. ආහාර පාන දිරවන උෂ්ණත්වය ශරීරයේ පැවැත්මට පවතින උෂ්ණත්වය මේ වගේ උෂ්ණ කොටස් 4ක් tie. සත්‍ය පුද්ගල නෙමෙයි. ඊට මේ ඇඟේ වදින හුළඟ හමන හුළඟ බලන පුද්ගලික සත්‍යයක් නෙමෙයි අනාත්ම ධර්මතාවය. ඒ වගේම මේ ශරීරයේ පැවැත්මට උපකාර වායු කොටස් 4ක් තියෙනවා.
අර කනබුන ආහාරයෙන් හැදුණු මේ සතර මහා ධාතු රූපයක් තියෙනවා. හරිනේ? රූපේ. අපි කතා කරලා තියෙන ඕන තරම්. ඊට පස්සේ මේ රූපයේ ස්වභාවය ගන්න මේ රූපය ව්‍යාධි ධර්මයක්. නිතරම ලෙඩ වෙන්න පුළුවන් එකක්. ජරා ධර්මයක්. දිරන්න පුළුවන්. දිරීමට අනුක්‍රමයෙන් පත් වෙමින් පවතින දිරණ ස්වභාවයෙන් යුක්ත ධර්මයක්. නැසෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන් ධර්මයක්, මරණ ධර්මයක්. රූපය කියන්නේ ජාති ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, ජරා ධර්මයක්, මරණ ධර්මයක්. ඒ කියන්නේ රූපය කියන්නේ දුකක්. මේ රූප උපාදාන ස්කන්ධේ උපාදානයට හේතු මේ රූපය. ඔන්න රූපේ යථාර්ථය. ඒක ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්. හරි. දැන් බලන්න ඒ රූපය ගත්තාම අපිට පේන්නේ මගේ ඇඟිලි, මගේ නියපොතු, මගේ අත, මගේ කකුල, මගේ බඩ, මගේ ඔළුව. ඒ තමයි මම කියන්නේ මගේ කියන එක. මේව දැන් මේ රූපේ පේනවා මගේ කියලා අපිට. දැන් මේ ඉඳගෙන ඉන්නකොට අනුශය වෙන මේ මමයි ඉඳගෙන ඉන්නේ, මමයි හිටගෙන ඉන්නේ, මමයි යවිදින්නේ කියන හැඟීම අපිට තියෙනවද නැද්ද? තියෙනවා. ඒ සෝහමස්මි. මේ මගේ ආත්මයයි කියනවා. දැන් මේ මම කියලා මගේ අතපය කියලා පෙන්ලා තියෙන්නේ මොකක්ද? දුක්ඛ රූපේ මගේ වෙලා නෙමෙයිද මේ? දුක්ඛ රූපේ මම වෙලා නෙමෙයිද මේ? හරි. එතකොට මේ මම සත්වයේ මේ තවත් සත්වයෝ කියන හැඟීමක් අපිට අනුශය වෙනවද නැද්ද? තියෙනවා. ඒසෝ මේ අත්තාති මේ මගේ ආත්මය කියන හැඟීම තියෙනවා. එතකොට හොඳට බලන්න දුක්ඛ රූපය ඔන්න උතෙන්ද තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යමෙක් දුකට පැමිණිලා දුකේ ඇලිලා දුකේ බැසගෙන දැන් මේ දුක්ඛ රූපය කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි. ඒ කියන්නේ අනාත්මයි. ඒකද ජරාවට යන ව්‍යාධි ස්වභාවයට ලෙඩවීමට යන මරණයට යන ධර්මතාවයක්. ඒක ස්කන්ධයක්. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියේ රූප උපාදානස්කන්ධය දුක. ඒ දුක මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා දකින්න කමම නෙමෙයිද උපාදානයි කියලා බලන්න. හරි උපාදානයි. දැන් මේ උපාදාන ස්කන්ධය තමයි කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක් තියේ ජරා ස්වභාවය, ව්‍යාධි ස්වභාවය, මරණ ස්වභාවය කොට ඌ රූපයක්. ඒක උපාදානීය ධර්මයක්, උපාදාන ස්කන්ධයක්. ඒක උපාදාන කරගෙන ඉන්නවා මොකද්ද? මගේ අත, මගේ කකුල, මගේ බඩ, මගේ ඔළුව, නැත්තම් මේ මම, නැත්තම් මගේ ආත්මය කියන තැනක. දැන් මේ ස්කන්ධ ටික මම මගේ ආත්මයයි කියන තැනක ඉඳගෙන දැන් අපිට පේනවා හොඳට මේ දුක්ඛ රූපය මම මගේ ආත්මයයි කියලා ගන්න කමම නේද මෙතන තියෙන උපාදානෙ. හරි. එතකොට එහෙම ගන්න කම නිසාම නේද අපි ජරා මරණයට හිමිකාරයෙක් වෙලා තියෙන්නේ. ජරා මරණයෙන් මිදිලා නැත්තේ. හරි. දැන් මේ ප්‍රශ්නය අපිට ගහනක්වත් නැහැ. ඒක පැත්තක ඒ කන බුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය ජරා ව්‍යාධි මරණ ධර්මයක්. ඒ රූපයේ මම වෙලා මගේ ආත්ම වෙලා දැන් ඒක හරි ඒක එහෙම තියෙද්දි ඒ මම තමයි දැන් නිවන් දකින්න කැමති. ඒ කියන්නේ මේ උපාදාන සහිතකම තුල ලැබෙන නිවනක්ද මේ හොයන්නේ. දැන් අපි එහෙම නෙමෙයිද බලන්න. දැන් මේ කය මම වෙච්ච එක ගැටලුවක් නැහැ. දැන් මේ මම ඉන්නවා මට කොහොම හරි මාර්ගඵලයක් ලබා ගන්න තියෙන. නිකන් හිතන්න බලන්න මේ මොකද වෙලා තියෙන්නේ කොහෙද යන්නේ අපි කියලා. අපි සෝවාන් වෙනවා නම් සකදාගාමි වෙනවා නම් අනාගාමි වෙනවා නම් කියලා කියනකොට මේ උපාදාන ස්කන්ධේ උපාදාන කරගෙන උපාදාන සහිත ඉන්න කෙනා අනුපාදා බවක් බලාපොරොත්තු ප්‍රාර්ථනා කරනවා වගේ සිද්ධියක් නෙමෙයි තියෙන්නේ. එහෙම නෙමෙයිද? ඉතින් අපි
මෙහෙම ඉඳගෙන නම් නිවන කියන දර්ශනය ගැන කතා කරන්නේ. මේ වගේ උපාදාන සහිත කමක තුල ඉඳගෙන නම් උපාදාන සහිත පැවැත්ම කරගෙන නම් දර්ශනයක් ගැන කියන්නේ කරන්නේ කතා කරන්නේ ඒක අපි මනෝමයෙන් ස්පර්ශ කරන්න හැදුවට දුක කියනක උපාදාන කරගෙන ඉන්නවා කියන එක අතහැරෙන්නේ මේ උපාදාන සහිත කම තුල ඉඳගෙනද සෝවාන් සකදාගාමි අනාගාමි කියන අනුපාදා භවයේ අනුක්‍රමය හොයන්නේ අපි කියන එක තේරෙනවද? නමුත් ওই ප්‍රශ්නය අපි මේ විදිහට ලෙහෙලා ගත්තොත් කරකෝල අනිත් පැත්තට මේ රූපය කන බොන ආහාරයෙන් හැදුනා අනාත්මයි පඨවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්තයි ජාති ධර්මය ජරා ධර්මය ව්‍යාධි මරණ ශෝක පරිදේව ධර්මයක් දුක අපි හඳුන ගන්නවා බුදුරජාණන් වහන්සේ සත්‍යක නිගණ්ඨතුමාට කියපු විදිහට අග්ගවේෂණ යම් කිසි කෙනෙක් දුක ඒතම් මම කියලා කියන පාළියෙන් සිංහලෙන් ගත්තම මගේ කියන එක. මගේ කියලා. ඒසෝ හමස්මින්. ඒසෝ හමස්මින් කියන අස්මින් කියන එක මම වෙමි කියන එක. මේ මම වෙමි කියලා පෙනෙනවා නම් මේ මගේ කියලා පෙනෙනවා නම් මේ මමයි කියලා පෙනෙනවා නම් මේ මගේ ආත්මයයි කියලා පෙනෙනවා නම් මොකක්ද දුක? අන්න ඒ දුක මගේ ආත්මයයි කියලා පෙනෙනකම නිසාමයි පෙනෙන කමිනුයි අපි දුකේ ඇලිලා දුකේ බැඳිලා තියෙන්නේ මේකම නේද මගේ ආත්මයයි කියලා මේ දුක් උදේ ගත්ත කමම නේද උපාදානය කියන්නේ මේ රූපය අනාත්මයි ආහාරයෙන් හටගත්තේ මහ භූතයි ජාති ධර්ම ජරා ධර්ම ව්‍යාධි ධර්මයක් එක දුක ඒ දුක් වූ මේ රූපයේ හැම වෙලාවෙම මට පෙනෙන්නේ මේ ඉඳගෙන ඉන්නේ මම කියන හැඟීම තියෙනවා මේක නේද උපාදානය හඳුනා ගන්නවා මේ මගේ අත මගේ කකුල මේකට ගෑවිච්ච තැනක් නැත්තම් මේ මගේ සිවුර මගේ පුටුව මගේ මේසේ මගේ කුටිය මේ ශරීරේ ගෑවිච්ච තැනකට යනවා කරන්ට් එක දුවනවා වගේ එතකොට මේ ඔක්කොම මගේ කියලා තියෙනවා. එතකොට මේ මම සත්‍යයක් මේ තවත් සත්‍යය කියලා ඉන්නවා. එයා දන්නවා මේ රූපේ මගේ ආත්මය කියලා පෙනෙන හැඟෙන කමක් තියෙනවනේ මෙන්න මේකයි කෙලෙසේ. මෙන්න මේකයි දුක්ඛ සමුදය. මේ මට්ටම තියෙන නිසා මට දුක් විඳින්න වෙන්නේ කියලා දකිනවා. එතකොට වෙන නිවනක් නෙමෙයි එයා දකින්නේ. මේ වගේ කයක් මම කියලා හිතාගෙන උපාදාන සහිතව ඉඳගෙන මම මාර්ගඵල ලබන්න ඕනේ මම භාවනා කරනවා නිවන් දකින්න කියලා නිවනක් හඳුන ගන්නව නෙමෙයි. එයා නිවන කියලා හඳුන ගන්නවා මොකක්ද? මේ රූපය දුක රූපය මගේ ආත්මය කියලා බැඳිලා ඉන්න හින්දාම මේ පෙනෙන මානසික මට්ටම දුරු නොවුණු හින්දාම මේ මගේ අත කියලායි පේන්නේ. මගේ ඇඟිලි කියලාමයි පේන්නේ. මේ මම ඉන්නවා කියන හැඟීමෙන්මයි ඉන්නේ. මේක නේද දුක්ඛ සමුදය? මේක නේද උපාදානය කියන්නේ? මේ මට්ටම තියෙන කම්ම දුක පිරිසිඳ දකින්නවත් දුක නැතුව වාසය කරනවත් වෙන්නේ නැහැ කියන එක නේද බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ? ඇත්ත නේද මොනතරම් ධර්මයක් දර්ශනයක් කතා කළත් මම දුක පිරිසිඳ දකින්න එකකටවත් දුක නැති කළා අවසන් කරනවා කියන තැනකටවත් ආවේ නැත්තේ ඇයි? අවශ්‍ය දුකේ බැසගෙන මම දුකේ බැසගෙන දුකේ නිවීම ගැන කතා කරලා තේරුමක් නැහැ. කතා කරන එකයි මේ කරලා තියෙන්නේ නේද කියන එක තේරෙයි අපිට. ඊට පස්සේ අපි හඳුනාගත්තොත් යම් කිසි කෙනෙක් නේතං මම නේසෝ හමස්මින් නමේසෝ මේ අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දුක හැටියට දැක්කොත් දකිනවා රූපේ කනබුන ආහාරයෙන් හැදුණු ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත සතර මහා ධාතුයි ජාති ධර්මය ජරා ධර්මය ව්‍යාධි ධර්මය මරණ ධර්මය ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස ධර්මයක්
ඒක මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා අපි නොගන්නව නම් නොගත්තොත් අපි දුකෙන් නිදහස් වෙනවා. අන්න උපාදාන වශයෙන් නොගත්තොත් මොකද වෙන්නේ? දුක උපාදාන වශයෙන් ගත්තේ නැත්තම් දුක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා නොදකිනව නම් ගන්න නැත්තම් අපි තවත් දුකේ ඇලිලා තියෙයිද? දුකෙන් නිදහස් වෙනවා. දුක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා පෙනෙන තැනකට මනස ගත්තොත් මම දැන් මේ හොඳට කමටහන තේරෙනවා Tamanට. මහා ගැඹුරු දර්ශනයක් ඕනේ වෙන අවශ්‍යම දේ කතා කරනවා නම් අපි අවශ්‍යම තැනකට ආවොත් ලොකු ප්‍රශ්න ගැටලු මුකුත් නැහැ. මේ හොඳට තේරෙනවා රූපේ අනාත්මයි, ආහාරයෙන් හටගත්ත දෙයක්, ජරා ව්‍යාධි මරණ ධර්මයක් කියන එක පේනවා. කාටත් තේරෙනවා රූපේ මේ මගේ අත්ත, කකුල්, ඔළුව, බඩ, මූණ කියලා තේරෙනවා, මගේ කියලා තේරෙනවනේ. ඉඳගෙන ඉන්නකොට මේ මමයි ඉන්නේ කියන හැඟීම කෙනාට අනුශය වෙනවා. යනකොට මම යන්නේ, මම ඇවිදින්නේ, මම නිදාගන්නේ කියන හැඟීම අනුශය වෙනවා. අස්මිමානේ නැත්තම් ඒසෝ හමස්මින් කිව්ව. එතකොට මේ රූපේ මගේ, මේ රූපේ මම කියන්නේ තව සත්‍යයක් තමයි කියන හැඟීමක් තියෙනවා. ඒ වගේම අනිත් සතර මහා ධාතු රූපවලත් මේ තව සත්‍යයක් කියන හැඟීමක් තියෙනවා. අන හඳුනාගත්තා. මෙන්න ප්‍රශ්නේ. මෙන්න සසරට මේ දැන් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන යම්තා දුක් දුම්නස් විඳින්න තියෙන ඉන්ධන ටික මේ දුක් ටික විතරක් නෙමෙයි. මෙතන මේ ටික නිසා කාය ප්‍රතිබද්ධව විතරක් නෙමෙයි, මේකට ඇමිලා එනවා සංකත හැම දෙයක් ආරම්භයම ගෑවෙන මේ කෙලෙසේට ගෑවෙන හැම දෙයකම දුක ගෙනත් දෙනවා කියන මට්ටමක් අරන් දෙන්න පුළුවන් තරම් විසගොර කෙලෙසයක් මේ ගොනු වෙලා ගුළු වෙලා තිබුණට තියෙන්නේ. ඒක අල්ලගන්න පහසුම තැනක් වෙලා මේ රූපය කියන තැනින්. නමුත් මේක ටික ටික විසත්තිකාවක් වගේ විශාලට වැඩෙනවා. අපි මේක උදාහරණයක් ඇටියට ගත්තොත් අපි ගෙදරක් තියෙනවා නම් මම ඉන්නවා ගෙදර, අපේ ගෙදරයි අල්ලපු ගෙදරයි තරංගයක් තිබුණොත් අපේ ගෙදරයි දිනනකොට අපි කැමති. ඇයි මගේ පැත්තට වාසි. අපේ ගමයි අල්ලපු ගමයි තරංගයක් තිබුණොත් කවුරු දිනනවද කැමති? අපේ ගම දිනනවට කැමති. අපේ නගරයයි වෙන නගරයකයි තරංගයක් තිබුණොත් අපේ නගරේ දිනනවට කැමති. අපේ පළාතයි වෙන පළාතේ තරංගයක් තිබුණොත් අපේ පළාත, අපේ රටයි වෙන රටයි තරංගයක් තිබුණොත් අපේ රට, අපේ ලෝකයේ වෙන ලෝකයේ තරංගයක් තිබුණොත් අපේ ලෝකේ, අපේ සක්වලයි පිට සක්වලකේ තරංගයක් තිබුණොත් අපේ සක්වල වෙයි. බලන්න මේ තණ්හාව යන යෑම. ඒ වගේ ඕන තරම් දුව පුතා රන් රිදී මුතුමැණික් කියන තැන දක්වා මහ විශාලට ප්‍රසාරණය වෙලා තියෙන්නේ. ඒතන් මම ඒසු හමස්මින් මේසු අත්තාති කියපු තැන මෙතන තමයි බුලිය තියෙන්නේ. මෙතනට අල්ලගන්න කියන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ සත්‍ය කය ගැන උනත් බලනකොට අවිඥානික අචේතනික වස්තු පෙන්වනවද කියලා නෑ. කායानुපස්සනාවට පෙන්වන්නේ මොකද? සවිඥානික සචේතනික වස්තු ටික විතරක් පෙන්වන්නේ ඇයි? මෙතනින් අල්ලගන්න පහසු තැනක්. එතකොට ඔන්න දැන් එයා හඳුනාගත්තේ මහ ගැඹුරු දර්ශන දන්නේ නෑ නිවන කියලා. මම නිවන කියන්නේ මෙන්න මේ වගේ පුදුම සිසිල් බවක් තියෙන දුක කියන කිසිම දෙයක් නැති මෙන්න මේ වගේ ධර්මතාවයක් කියලා කොච්චර විස්තර කළත් ඒකට යන මගක් කිව්වෙත් නැත්නම් ඕගොල්ලෝ මගක් දන්නෙත් නැත්නම් ගොළුව දැකපු හීනේ වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. කවදාවත් ඒක ස්පර්ශ කරන්නේ. ඒ වගේ අපි මේ කතා කරන දර්ශන ස්පර්ශ කරන්න බෑ. ඒක මනසින් මෙනෙහි කරනකොට කෙලස් අඩු නොවෙනව නෙමෙයි අඩු වෙනවා. එහෙමවත් දෙයක් නැති තැනකට සාපේක්ෂව බොහෝම ශ්‍රේෂ්ඨයි. නමුත් මම කියන්නේ මේ ප්‍රශ්නේ මුලින් ගලවලා අයින් කරන්න නම් 100ක් ඉන්න තැනක අදහස් 100ක් තියෙන පුද්ගලයෝ එන්නේ. අදහස් 100ක් තියෙන පුද්ගලයන්ගේ අදහස් ඔක්කොම මැකිලා සාමිච්ච ප්‍රතිපන්න වෙන එක අදහසක් තියෙන බවට පත් කරන ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ. නැතිනම් මේ අදහස් 100ක් එක්ක හැදෙන පුද්ගලයා තන හැමදාම ප්‍රශ්න ගැටලු.
මුල් අදහස් ටික සමතේකටපත් වෙලා නැහැ. ඒ දර්ශන අපි කොච්චර කතා කළුවොත් අන්න ඒ තැන නැතිනම් මේක වැඩක් නැහැ. මේ ශාසනයේ අභිවෘද්ධියකට යන්නේ නැහැ. මම මේ කතා කරන තැන හරිය වටින තැනක්. එතකොට එයා හඳුනාගත්තේ චතුරාර්ය සත්‍ය මෙතන. දැනට ප්‍රකට රූපය කියන තැනින් ගන්නකො රූපය ඇති. රූපය අතහැරනකොට නාම ධර්ම ටික ප්‍රකට වෙනවා. රූපය දුක එක මම මගේ ආත්මයයි කියන එක තමයි දැන් හොඳටම පේනවා යාට. මේ මම ඉන්නේ කියලා මේක තමයි සමුදය කියලා තේරුම් ගත්තා. යම් වෙලාවකදී බුදුහාමුදුරු පෙන්නනවා නේතම් මම මේ අත පය ඇඟිලි දිහා බැලුවට මගේ අත මගේ ඇඟිලි මගේ බඩ මගේ ඔළුව කියලා පේන්නේ නැහැ. හිතට දැනෙන්නේවත් නැහැ ඒවා මගේ කියලා. මෙහෙම ඇහෙන් බැලුවට ඇහෙන් දැක්කට හිතෙන්නේ නැහැ. ඒසු හමස්නේ ඉඳගෙන හිටියට මේ මම ඉන්නේ කියන හැඟීම නෑ හිතේ. අනුශේවත් වෙන්නේ නැහැ. නැගිට්ටට ඇවිදගෙන ගියාට මේ මමයි යන්නේ මම ඉන්නේ කියන හැඟීම් මාත්‍රයක්වත් අනුශේවත් වෙන්නේ නැහැ. මේ මම සත්‍යය කියන දැක්මක් මොන විදිහට එයාට නැහැ. මේ රූපයේ තිබුණට අත්ති කායෝතුව පනස සති පච්චපට්ඨිත හොති. සත්‍ය පුද්ගල නෝ කාය පමණක් ඇතෙන් සිය හොඳින් එළවතිට එයාට. මේ රූප දැක්කට තව පුද්ගලයෙක් කියන හැඟීමක් නැහැ. මේ මේසි දිරුවා කියලා මම අඬනවද? නෑ ඒ වගේ දාට මේ රූපය දිරුවා කියලා මට ප්‍රශ්න නැහැ. එයා හඳුන ගන්නවා මේ ජීවිතේ මරණයෙන් පස්සේ අනන්ත සංසාරේ දුක කවර කතාද? මේ ජීවිතය තුල තියෙන දුකද නැති වෙනවා කියලා දකිනවා. අද මේ දුක විඳොත් දුක තිබුණොත් මේ තණ්හාව තිබුණොත් දුක අද විඳිනවා විතර නෙමෙයි අනන්ත සංසාර දුකත් විඳින්න වෙනවා කියලා දන්නවා. ඉතින් මේ දුක මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා නොගන්නවනම් නොදකින්නවනම් නොදකින්න තැනට මනසපත් වුණොත් මගේ වෙන කාගේවත් දේවල් නෙමෙයි මේ රූපය ඒ තමයි මේ මගේ අත මගේ කකුල් මගේ අත මූණ කියලා පේන්නේ නැහැ. දැන් හොඳටම දැක්ක මේක පෙනෙන හිඳයි රූපේ දුක රූපේ මගේ කියලා පෙනෙනවා. සමුදය දැක්කා රූපේ දුක දුක් රූපේ මගේ කියලා පේන්නේ තණ්හාවගේ නැතිකම හඳුන ගන්නවා. නේතං මම නේසු හමස්මින් නෙමෙයි අත්තති මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන තැනකින් තමයි යාට පේන්නේ. මගේ ආත්මය කියලා පේන්නේ නැහැ. මගේ ආත්මය කියලා කියන්නේ තණ්හා මාන දිට්ඨි කියන ප්‍රපංච ටික. මම කියලා මගේ කියලා මගේ ආත්මය කියන දැක්මක් නැහැ කියන ප්‍රපංච නැහැ. මේ දුක් වූ ස්කන්ධය ආරම්භය මානයක් නැහැ. ප්‍රපංචයක් නැහැ. ප්‍රමාද ධර්මයක් නැහැ. එතකොට දුක පිරිසිදු දකින්න දුක හැටියට දකින්නවා. දුක මම කියන තාක් එයා දුක දකින්නේ මට උපස්ථාන කරගන්නවා මිසක. මට මෙහෙම කන්න ඕනේ, මට මෙහෙම බොන්න ඕනේ, මට මෙහෙම ඉන්න ඕනේ, මගේ අදහසට අනිත් අය එකඟ වෙන්න ඕනේ. තව අයකුත් ඉන්නවා, තමත් ඉන්නවා. දුක ඇතුළට බැසගෙන දුක බෙදාගෙන මේ දුක තුල ලෝකේ නිර්මාණය වෙලා මේ තියෙන්නේ. නමුත් ඒ දුක ඇතුළට බැසගත්ත හිඳයි. දුකේ ඇලුන හිඳයි. නමුත් දුකෙන් මිදුණොත් දුකෙන් මිදුණා කියන්නේ මොකද්ද? දුකේ මිදීමනේ නිවන කියන්නේ. නිවන කියන්නේ මොකද්ද? අජරාමර බව. තමන් ජරාවට යන්නේ, තමන් මරණයටපත් වෙන්නේ, තමන් ලෙඩ වෙන්නේ නෑ. ලෙඩ නොවන කෙනෙක්, නොමරන කෙනෙක්. ඒ කියන්නේ ඉතින් මේ ජරා ව්‍යාධි මරණ වූ රූපේ මම කියලා දකින්න නැත්තම් ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්නේ කියන හැඟීමවත් ඒ මනසේ නැත්තම් මෙහෙම හිටියත් මම සත්වයේ කියන හැඟීම් මාත්‍රයකුත් ඒ මනසේ නැත්තම් මම ලෙඩ වුණා මහලු වුණා මරණයටපත් වුණා කියලා මම කියලා දුක් විඳින්න ස්කන්ධයක් යට නැත්තම්
ස්කන්ධයක මම කියන හැඟීම නැත්තම් මම කියන හැඟීම කතා කළාට වචනයක්. මහණෙනි මම දැන් මහලුයි කියලා භාගතුන් වහන්සේ වචනයක් කතා කරලා ඒක රූපයක් නැත්තම් ප්‍රඥප්තියක් වෙනවා. කතා කරන විවහාරයේ රූපයක් නැහැ. රූපයට කෙලෙසයක් නැහැ බැසගෙන. එතකොට තමයි ප්‍රඥප්තියක විතරක් පිළිහිටනවා කියලා කියන්නේ. වචන කතා කරන්න පුළුවන්. ඒක දෝෂයක් නැහැ. එතකොට අපි හඳුනාගත්තොත් මේ රූපේ මම හැටියට පෙනෙන කම ගෙවන එකම නේද නැති වෙන එකනේ තණ්හාව. මෙහෙම ඉඳගෙන ඉන්නකොට මම වෙමි කියන මේ හැඟීම නැතිවීමම නේද තණ්හාවගේ නැත්නම් උපාදාන නැති වෙනවා කියලා කියන්නේ. මේ මම සත්‍යය කියලා පෙනෙන ගතිය මකා ගන්න එකම නේද මැකෙන එකම නේද නිරෝධය කියලා කියන්නේ. එදාට දුක් විඳින්න මේ රූපය පැත්තක තියේ. ඒක දුක. එතකොට දුක දුක හැටියට පිළිසෙන් දකිනවා. දුක මම නෙමෙයි දුක මගේ නෙමෙයි දුක මගේ ආත්මය ඒක දුක. මම ජරා මරණ ධර්මයන්ගෙන් මිදිලා අජරාමරයි. මට මහලු වෙලා ලෙඩ වෙලා මරණයටපත් වෙලා ඒ සත්වයන්ට ලෙඩ වීම මහලුව මරණය මිදිලා මම ජරා මරණය මිදිලා මගේ අම්මා මගේ තාත්තා මගේ දුව පුතා ලෙඩ වෙලා මරණයටපත් වෙලා විඳින දුක් නැහැ. එහෙම ආයේ නැහැ මේ රූපේ කියන තැනකින් ඥාන දර්ශනයක් එනවා. ඊට පස්සේ ප්‍රතිපදාව හැටියට හම්බ වෙනවා මොකද්ද? උපාදාන නැතුව ඉන්න කටයුතු වැඩපිළිවෙල හැටියට දකින්න මොකද්ද? තණ්හා නිරෝධී නිවනේ. මේ රූපය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා පෙනෙන හැම තැනක්ම සැස්ස යුතුයි. සහින්න ඕනේ කියන නුවණක් එනවා. මේ කය මම කියලා නම් පෙනෙන්නේ, මගේ කියලා නම් පෙනෙන්නේ, මගේ ආත්මයයි කියනවා පෙනෙන්නේ. මෙන්න මේ හැඟීමයි මට එහෙනම් ගෙවා ගැනීමට කටයුතු කරන්න තියෙන්නේ කියලා ප්‍රතිපදාව හැටියට හඳුනගන්නේ මොකද්ද? මේ මේ කය සතර මහා ධාතු රූපේ මම හැටියට පෙනෙන කම ගෙවා ගැනීමයි නිවන කියන්නේ කියලා දැක්කහම දැන් වෙනම සෝවාන් වෙන්න කැමැත්තක් එනවද අපිට? සෝවාන් වෙන්න කියලා වෙනම එකක් තියනවද? මේ කය මම හැටියට පෙනෙනකම හින්දායි නම් දුක. මේ කය මම හැටියට පෙනෙනකම ගෙවීමමමයි නම් දුකේ නැතිවීම. එහෙනම් මම රහත් වෙනවා කියලා නැත්තම් අපිට නිවන් දකින්න පුළුවන් නම් හොඳයි, මට නිවන් දකින්න නම් හොඳයි කියන එකක් නෙවෙයි කරන්නයි තියෙන්නේ. ඇයිද? මේ කය මේ විදිහට පෙනෙන කම ගෙවා ගන්න එකමනේ නිවන කියලා කියන්නේ, දුක නැතිකම කියලා කියන්නේ. එතකොට මේ කෙලෙස්යේ හම්බ වෙන හැම තැනකම ඥාන සංවරයෙන් හා සති සංවරයෙන් මම ඒකට කමටහන් ටිකකුත් කියලා දෙන්නම්. ඥාන සංවරයෙන් හා සති සංවරයෙන් හොඳට සංවර වෙලා නැත්තම් පංච සංවරයෙන් සංවර වෙලා මේ කෙලෙස්යේ ගෙවා ගන්න අප්‍රතිහත ධෛර්යයක් යොදන්නට ඕනේ. එතකොට මේ රූපය වෙනම අයින් වෙවි ඒක මම මගේ කියලා ගත්ත ගතිය අතහැරි නේතම් මම නිසෝහමස්මින් කියන ගතිය ටික ටික පෙනෙන ලක්ෂණයට තමයි අපි සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියලා කියන්නේ. ඒවා සාක්ෂාත් වෙවි ඒ ගැන නුවණ වේරි එන තරමට. අන්න ඒක කෙරෝලටම ආවම අපිව දැන් කතා කරන ශුන්‍යතාවයන් තියෙනවනේ. ඒව ඔක්කොම හම්බ වෙයි. මෙහෙන් යා යුතුයි. එහෙන් යන්නේ අපි කිව්වොත් ඇහැ කියන්නේ රූප බලන දෙයක් නෙවෙයි රූප හදන මැෂිමක් වගේ කියලා. හරියට එතෙන්ට ඇවිල්ලා ඇති. ඒක වැරදි නෑ. ඒවට අනුක්‍රමයෙන් එන්න ඕනේ සිද්ධියක්. හැබැයි ඉන්නේ මගේ උඩේ ඉඳන් නගින්න පුළුවන් එකක් නෑ. උඩට ආවේ කොහොමද කියන එකක් තියෙනවා. එහෙනම් බහින්දයි වෙන්නේ අපිට. අපි ඔය දර්ශනයක ඉන්න පටන් ගත්ත යන්න නෙමෙයි එහෙනම් තියෙන අපිට බහින්දයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන වඩාගෙන යන්න එකක් නේ. අර ওই වගේ තැනකින් ගත්තාම අපිට තියෙන යන්න නෙමෙයි නගින්න නෙමෙයි බහින්දයි තියෙන්නේ එහෙනම්. ඇයි නිමගේ උඩින්නේ පටන් ගන්න අපි? ඇයි මාර්ගයේ සම්මා දිට්ඨිය කියන එක ඉස්සෙල්ලා පෙන්නලා ඊට පස්සේ සම්මා දිට්ඨි සංකප්ප ප්‍රඥාවට පෙන්නලා වායාම සති සමාධියට පෙන්නලා සීලය පෙන්නලා
ප්‍රඥා සීල සමාධිය මාර්ගය පෙන්වුවාම ඒක ප්‍රතිපදාවක් හැටියට ගත්තාම ඒ සීල සමාධි ප්‍රඥා කියන්නේ. අපිට දුකේ නිවීම එක එක්කෙනාගේ ඥාන දර්ශනය මත එක එක තැන් වලින් අහගන්න පුළුවන්. නමුත් ඒක අවසන් කරන්න ප්‍රතිපදාව කියන එක තියෙන්නේ මෙන්න මේ වගේ. මේක හැම කෙනෙකුටම චතුරාර්ය සත්‍ය බල කරන්න පුළුවන් දෙයක්. එයා දුක දන්නවා. රූපය කියන එක හොඳට විස්තර ඇතුව රූපය කියන එකේ යථාභූත ස්වභාවය වෙනමම වෙන් කරලා ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුණු දන්නේම නැහැ කියන්නේ මේ රූපය මම කියන හැඟීමත් එක්කමයි රූපේ උපදින රූපයත් එක්කමයි මම කියන හැඟීම උපදින්නේ. රූපේ මමමයි කියන තැනකම ඉපදිලා රූපේ මමමයි කියන තැනකම ජීවත් වෙලා රූපේ මමයි කියන තැනකම මැරෙන ලෝකයක් තුල නෑ මෙතන ධර්මතා දෙකක් තියෙන්නේ කියලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. මේක දුක, මේක සමුදය දුක, දුකෙන් මිදෙන්න උඹලව නොදී මෙතන දුක් විඳලා මතුර දුකට පමුණුන ගතියයි මේක තියෙන අනිත් කෙලෙස් කියන එක සිවුම්ව බෙදලා පෙන්වන බුදුරජාණන් වහන්සේ. මේ චතුරාර්ය සත්‍ය කියන එක වෙන් කළා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ රූපේ මම හැටියට පෙනෙනවා කියන එක ධර්මතාවයක් නෙමෙයි. ඒක දෝෂයක්, ඒක කෙලෙසයක්. ඒක අයින් කරන්න පුළුවන් කියලා පෙන්නනවා. මේ තණ්හාව මගේ ආත්මය කියලා පෙනෙන එක නේතං මම නේසු හම්මස්මින් මේ සෝත්තති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි හැටියට දකින්න තැනකට මනස ගන්න පුළුවන් කියලා පෙන්නනවා. ගණ්ඩ කියලාත් පෙන්නනවා. ගණ්ඩ ඕනි කියලාත් පෙන්නනවා. එදාටයි සියලු දුකෙන් නිදහස් වෙන්නේ කුමන? මේ ජීවිතය සහ අනන්ත පරිමාණ සංසාරික වශයෙන් විඳින සියලු දුක නිදහස් වෙන්නේ කියලා පෙන්නනවා. සංසාරික දුකේ නිදහස් කිරීම දුක නැතිකම ගැන කවර කතාවද? දැන් මේ ජීවිතේම ඉපදීම නිසා, ලෙඩවීම නිසා, මරණය නිසා එන දුකෙන් නිදහස් වෙයි නම් නිදහස් වෙනවා නම් මරණ පස්සක් ගැන කතාවක් අවශ්‍යම නැහැ. එහෙම එකක් ඇත්තෙම නැහැ. අන්න ඒ විදිහට නිවන කියන එක පෙන්නලා මේ කෙලෙසයක් මේක ධර්මතාවයක් නෙමෙයි මේ කය මම කියන කය උපදිනවත් එක්ක මම කියන කමක් තියෙනවා නම් මගේ ආත්මයක් කියන කමක් තියෙනවා නම් මේ මමයි කියලා කෙනාට දැනෙන පෙනෙන කමක් තියෙනනම් ඔක තමයි තුන් භූමියකම පැවැත්ම ලෝකේ පැවැත්ම. ඒ තුන් භූමියේ පැවැත්ම ලෝකේ පැවැත්ම කියන්නේ දුකේ පැවැත්ම. ඒ දුකේ පැවැත්ම අදටත් මතුවටත් විද්‍යමාන වෙන්නේ මෙන්න මේ ගතියයි කියන එක පෙන්නලා. ඒ ගතිය අල්ලගෙන ඉන්න මේ ස්කන්ධ ටික මේ රූපෙන් මේ වේදනා සංඥා සංකාර කියන නාමෙන් මේ නාම රූප දෙකෙන් මේ ගතිය වෙන් කරන්න පුළුවන් එකක් කියලා පෙන්නලා ඒක වෙන් කරන්න කියන ප්‍රතිපදාවක් පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මම නිවන් දකින්න මම මාර්ගඵල ලබන්න ඕනේ කියලා යමෙක් කතා කරයි නම් උපාදාන සහිතව අනුපාදා බව ප්‍රාර්ථනා කරනවා. නමුත් උපාදාන සහිත බව අතහැරීමම අනුපාදා බව නේද කියලා දකින්න. ලෝකයා කරන්නේ උපාදාන සහිතව ඉඳගෙන කියන්නේ මේ රූපය මෙච්චර අනාත්ම දුක් වූ රූපය ආත්ම කරගෙන තමන් කරගෙන ඉඳගෙන ඒ තමන් කියන පැවැත්ම තුල පොළවේ අත පය ගහලා හිටගෙන කෙලෙස් වශයෙන් ඊට පස්සේ රෑ දවල් දෙකේ මට ආශ්‍රයක්ෂය කරගන්න ලැබේවා නැත්තම් මේ පින නිවන් දකින්න ලැබේවා මෙහෙම කරනකොට මාර්ගඵල ලැබේ නිවන් ලැබෙයි කියලා හිතනවා. නමුත් එතකොට යථාර්ථයේ තියෙන්නේ උපාදාන සහිතව ඉඳගෙන අනුපාදා කියලා නිවනක් බලාපොරොත්තු වෙනවා කියලා කියනකොටම එයා චතුරාර්ය සත්‍ය දන්නේ නිවන කියන එක මනක් කල්පිතයි වෙලා තියෙන්නේ. මනක් කල්පිත දෙයක් වෙලා තියෙන්නේ. මේ ප්‍රාර්ථනා කරන නිවන ඔක්කොම මනක් කල්පිතයි. මනක් කල්පිතයක් යථාර්ථයක් වෙන්නේ සත්‍යයක් වෙන්නේ වෙනවද? වෙන්නේ නමුත් යම් තැනක උපාදාන සහිත බවක් තියෙනම් උපාදාන සහිතකමේ
උපාදාන රහිතව උපාදාන සහිතකම අතහැරීමම අනුපාදා බව නේද කියලා හඳුනාගත්තොත් එතකොට උපාදාන ඌ තැනම නැති කිරීම අනුපාදා බව නිවන වෙලා මිසක අපව ඒ කෙනා තව එකක් හොයනවා කියලා එකක් නැහැ. එහෙම ඒවා නැහැ. තේරුණා කියන්නේ. එතකොට එයා දකින්න එක දෙයයි. මම මොන තැනක මොන තරම් දෙයක් කළත් තාම මේ ජීවිතයේ දුක් විඳින්න අනන්ත සංසාරයේ දුක ඇති වෙන්න තියෙන හේතුවට අත තියලවත් නැහැ කියලා පේනවා. මොකද දකින්නකොට මගේ අතමයි පේන්නේ තාම. මගේ කකුල් මගේ ඔළුවමයි පේන්නේ. මම මොන තරම් දේවල් කරුවා තාම උපාදාන සහිතවමයි ඉන්නේ කියලා පේනවා. එතකොටම පේනවා මම මේ ප්‍රශ්නයේ තියෙන තැනට ලියාගන්න ප්‍රතිකර්මයක් කරමින් දෙන්නේ කළාද තියෙන්නේ කියලා. ඒ ප්‍රතිකර්මය කරන්න තියෙන සතිපට්ඨානය හරහා විතරයි. ඊට පස්සේ අපි හඳුනාගත්තා උපාදාන සහිතව අනුපාදා බව පලාපොරොත්තු වෙන එක නෙමෙයි කරන්නට ඕනේ. උපාදාන සහිත මේ පැවැත්මෙන් මිදීමම අනුපාදා බවයි කියලා අපි හඳුනාගත්තනේ. මේ රූපය මම මගේ ආත්මය කියලා ගත්තකම දකින්නකම පෙනෙනකමයි උපාදාන සහිතයි කියලා කියන්නේ. එහෙනම් මේ රූපෙම මේ කයම මේ කයම මම කියලා හිතට දැනෙන්නේ නැහැ. මගේ කියන මගේ අත්පය කකුල් කියලා පෙනෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. චේතෝ විමුක්ත හිත මිදිලා යවයි. හිතේ මේ ගති ටිකෙන් මේ කෙලෙස්ෙන් මිදිලා. ආශ්‍රයන්ගෙන් කෙලෙස්ෙන්ගෙන් මනස මිදෙනවා කියලා කහලා තියෙනව නේද? මගේ හිතය මේ බඳු කෙලෙස්යන්ගෙන් මිදිලා. මේ රූපේ මගේ කියලා පේන්නේ ඒ ගතිය මිදිලා. මේ ඉඳගෙන මම වෙමි කියලා හැඟෙන අනුශය මිදිලා මගේ හිත. හිතේ නෑ එහෙම ගතියක් රූපය ආරම්භය. මේ මම සත්‍යයක් තව සත්‍යය කියන ගතිය නෑ මිදිලා කෙලෙසුන්ගේ ආශ්‍රයන්ගේ. අන්න අනුපාදා බව හිතට දුක රූපයක්වත් රූපේ උපාදාන වෙලා නැහැ. දුක් රූපේ උපාදාන වෙලා නැහැ. අන්න ඒ කෙලෙසුන්ගේ ආශ්‍රය මිදිනත් එක්ක මෙයා මිදිලා කාම භූමියේ. හැබැයි එතකොට යාට මේ රූපේ මේ විදියට අහු වෙනවා වගේ. මේ විදියට ප්‍රකටයි වගේ. නාම ධර්ම ප්‍රකටයි. අද නාම ධර්ම ගැන මොන තරම් කෙනෙක් කතා කරත් එයාට තියෙන මනෝමය අත්දැකීම. ආන් එදාට එයා දන්නවා මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන්න මේ චෛතසිකයක් වූ මේ වේදනාව මම මගේ ආත්මයයි කියලා පෙනෙන කමක් තියෙනවා. මේක දුක. මේ වේදනාව කියන්නේ ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, නැසෙන ධර්මයක්, බිඳෙන ධර්මයක්. මේක හේතු ප්‍රත්‍යයයි. ඒක මගේ ආත්මයයි කියලා ගතියක් තියෙන මේක තමයි මේකේ සමුදය. නේතම මිනිස්සුමස්මින මිනිස්සු අත්තාති. මේ වේදනාව එක්කම සංඥා සංකාර විඥාන කියන හතරම ගන්න එකට තියෙන්නේ. මම හෝ මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න තැනකට ආවොත් ගත්තොත් මගේ මනස එදාටයි මේ සියලු දුක නැති වෙන්නේ කියලා දකිනවා. මේ වේදනාව උපාදාන කරගෙන ඉන්නකම තමයි දුක. ඒ වේදනාව මගේ ආත්මය කියලා නොදක අනුපාදාව බවමයි නිවන කියලා දැක්කහම තවදුරටත් එයා ඒක හොඳට සතිපට්ඨානෙ නැත්තම් ඥාන දර්ශනෙ හික්මනකොට වේදනාව නැත්තම් සංඥා සංකාර මගේ ආත්මය කියන හැඟීම් ගතියක් තියෙනවා. ආත්මය කියන එක එන්නේ මගේ කියන ගතියක් තියෙන ඒ ගතිය මිදෙනවා. ඒකට කියනවා පඤ්ඤා විමුක්ති කියලා. එතකොට මේ කෙලෙස්යන්ගෙන් ආශ්‍රයන්ගෙන් මනස මිදෙන දවසක් එනවා. හැබැයි ඉස්සෙල්ලාම මේ රූපේ Tamanට කෙනාට මේ කය යම්සේ ප්‍රකටද යම්සේ නොවරදීද
ඒ වගේම වේදනාව ප්‍රකටයි. ඒ වගේම සංඥාව කියන්නේ ප්‍රකටයි. ඒ කියන්නේ සංකාරය කියන්නේ ප්‍රකටයි. විඥාන හිත කියන්නේ මොකද්ද කියලා ඒ වගේම Taman දන්නවා කියන තැනකට එන්න ඕනේ. අද ඔක්කොම අපි කාම භූමියේ ඉන්න හැම කෙනෙක්ම දැනගන්න වෙන්නේ නාම ධර්ම කියන්නේ මෙහෙම එකක් කියලා අනුමානයකට. මොකද රූපෙමයි පේන්නේ නාම ධර්ම වැවෙලා හම්බෙන රූපයක් නිසා. නමුත් මේ රූපය උපාදාන කරගන්නවා කියන මානසික මට්ටම අතහරින්නකො. මේ රූපය යම්සේ රළුද යම්සේ මේ කාය සම්පස්යෙන් යම්සේ ස්පර්ශ වෙනකොට ස්පර්ශයන්ගේ ඖදාරික ගතිය දැනේද? ඒ මානසික මට්ටම ධ්‍යාන මට්ටමට ඒ සිතුවිලි ඒ වගේම ස්පර්ශයි. ඒ ස්පර්ශයේ ඒ තරම්වත් රළුයි එයාට ප්‍රකටයි. එතකොට මේ රූප කයනුයි නාම කයනුයි දෙකෙන්ම මම මගේ ආත්මය කියලා අරගෙන හිටපු උපාදාන සහිත ගතියෙන් මිදීමම අනුපාදා බව. රූපයෙන් මිදුන වේදනා සංඥා සංකාර විඥානයෙන් මිදුණා. කටයුත්ත කළා මත්තේ කටයුත්තක් නෑ මම සියලු දුක නිරුද්ධ කිරීම සඳහා කටයුත්ත කළා කියන උත්තරයක් ඇවිල්ලාද මේ ස්කන්ධ ටිකෙන් නිදහස් වෙන්නේ. එච්චරයි. නිවන කියන්නේ ඒක. එකින් එක අතහැර යන රූපය අතහරින්න. ඊට පස්සේ නාම ධර්ම ටිකට ඒ නාම ධර්ම ටිකම එකට නාම ධර්මයන්ගෙන් කෙනාගේ ලක්ෂණ මත කෙනෙකුට වේදනාව ප්‍රකට වෙයි, කෙනෙකුට සංඥාව ප්‍රකට වෙයි, කෙනෙකුට චේතනාව ප්‍රකට වෙයි, කෙනෙකුට විඥානය ප්‍රකට වෙයි. එයාට ප්‍රකට වෙන තැනින් අතහරනකොට නාම ධර්මයන්ගෙන් අතහැර ඔක්කොම ටික අතහැරෙනවා. නාම රූප ධර්මයන්ගෙන් මිදුණ පංච උපාදානස්කන්ධ දුකෙන් නිදහස් වුණා කියන තැනකට එනවා. ඒ ස්කන්ධයන්ගේ මිදීම අකෝප්‍ය චේතෝ විමුක්තිය අනුපාදා පරිනිර්වාණය වෙනවා මිසක උපාදාන සහිත කෙනා ශුන්‍යතාවයකට ඒ කියන්නේ හිස්කමක් එහෙම අරමුණු කරනවා නිවන කියලා හිතන්න එපා. ඒ වගේ තැන් වලට ඇවිල්ලා එන්නේ කිසිම දෙයක් නැති හිස් වගේ තැනක් නිවන කියන්නේ ශුන්‍යතාවයක් පොදු මනසයි වගේ තැන් වලට එන්නේ නිවන කියන එක හඳුනා ගන්න නැති නිසා. එහෙනම් නිවන කියන එක ගැන මොකක් ප්‍රශ්නයක් කරගන්න එපා. සමුදය හොද්දට තහවුරු කරගන්න චතුරාර්ය සත්‍ය තහවුරු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසාවත් තව පිටකේ තියෙන නිසාවත් නෙමෙයි ඒ තථාගතයන් වහන්සේ පෙන්නපු පරියාය පිළිතලා මගේ බුදුරජාණන් වහන්සේ හරියට අන්ධයෙකුට කනවැල බැඳා වගේ ලෝකෙට යන්න ඕනේ මාවත පෙන්නලා තියෙන හොඳට දුක පෙන්නලා තියෙන නම් මොකද්ද දුක? පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. උපාදානයේට හිත ස්කන්ධ ටික දකින්න දුක කියලා පෙන්නවා නම් බලන්න හොඳට පෙන්නලා තියෙනවා. ආයෙ මොකද කතා කරන්නේ? මේ කන බොන ආහාරයෙන් හැදෙන රූපේ දුකය කිව්වා හරි. සමුදය. ඒතම් මම යසමස්මින් එමේසෝ අත්තාති. අන්න දුකට බැසගෙන දුකේ ඇලිලා දුකේ බැඳිලා ඉන්නේ මෙහෙමයි කියලා පෙන්නවා. තණ්හාව සමුදය පෙන්නවා. උපාදාන සහිත උනේ මෙහෙමයි කියලා පෙන්වනවා. දුක උපාදාන කරගත්තා දුක උපාදාන සහිතයි දැන් දුක් විඳින්න වෙලා. අනුපාදා බව පෙන්වනවා මොකද්ද? නේතම්ම මනේසු හමස්මින් මේසු අත්තාති මම හෝ මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න. බලන්න මොනතරම් ලස්සනට පෙන්වලා තියෙනවද කියලා. දැන් ඒකට හික්මෙන්න එහෙනම්. දැන් එතකොට උත්තරේ එන්නේම අපිට මොකේද? රූපේ නම් උපාදාන සහිත ඉදිලා තියෙන්නේ රූපෙ මිදීමම නම් අනුපාදා බව මට සිහිය යොදන්න වෙන්නේ කොහෙද? හොඳට රූපේට හොඳට සිහිය යොදන්න වෙනවනේ. ඒ හොඳට සිහිය යොමු කරන් කායන පස්සම පින්නේ ඒකට. ඊට පස්සේ අපිට හම්බෙයි වේදනාවනේ. වේදනාව දුක. වේදනාව මගේ ආත්මයයි උපාදානයි. වේදනාව මම හෝ මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත් පෙනෙනවනම් අන්න නිවන දකින්න කියන්නේ ඒකට. දුක මගේ කියලා පේන්නේ නැහැ. පේන ගතිය දෝෂේ මනසේ අතහැර මිදුණා. ඒ සමුදය ප්‍රහාණය වුණා නැත්නම් ආශ්‍රයක්ෂය වුණා කියලා කියන්නේ. කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මනස මිදෙන එකට. මිදෙනවා.
මේ වේදනාව මම මගේ ආත්මය කියලා පෙනෙන කම මුදවන්න පුළුවන් මනසේ තියෙන. මිදුනහම නිදුනා. හරි වේදනාව නිසා එන දුකෙන් නැති කිරීමට යමක් කටයුතු නම් කටයුත්ත කළා ඒ කරන්න දෙයක් නැහැ. කියලා පෙනේ. වේදනාව වගේම තමයි ඊගාවට පිළිහිදන්න පුළුවන් කොයිද? එහෙනම් ඒකට කරන්න වේදනාව පසනව. ඊගාට පිළිහිදන්න පුළුවන් මොකද සංඥාවේ සංකාශය. එහෙනම් ප්‍රශ්නේ අපිට තියෙන්නේ මෙතන. පය බරවට පිටිකර බෙහෙත් බඳිනවා වගේ උපාදාන සහිතව ඉඳගෙන අනුපාදා භව කියලා බාහිර ආයතන සියයම කළ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවද? බෑ පුතේ. ඒක ගොඩක් හොඳයි. ගස් නැතිරට තුත්තේ ගහක් උනේ. නමුත් ඒව වැරදි නෑ. වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒක ඇත්ත වුණාට ඒ සම්ප්‍රාප්තියක් එතෙන්ට පැමිණිය යුතු නිසි පිළිවෙලක් නොඋනේ නම් ඒ ඇත්ත ජීවිතේ වෙන්නේ අපිට. ඒක හුදු මනක්කල්පිතයක් අපේ නිවන මනක්කල්පිතයක් පුතේ. අපි හඳුනා ගන්න නැත්නම් උපාදාන සහිතකමින් මිදීමම අනුපාදා බවයි කියලා හඳුනගන්න නැතුව අපි නිවන කියන එකක් ගැන උපාදාන මේ රූපස්කන්ධේ මං කිව්ව පංච උපාදානස්කන්ධ දුක්ඛ. ආයක් නෑ බෑ කියන්නේ මොනතරම් පිරිසිදුද කියලා බලන්න පංච උපාදානස්කන්ධ දුක්ඛ. මොකද රූප උපාදානස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධය. ඇයි මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එක හඳුනගන්න පෙන්වන්නේ? සමුදය පෙන්වන්නේ හින්දා. ඒ ස්කන්ධය මගේ ආත්මය කියන හැඟීමක් තණ්හාමාන දිට්ඨියක් තියෙන මේකයි එකේ කෙලෙසිය කියලා පෙන්වන්න ඕනේ හින්දායි. අරක දුකයි සමුදය වෙන් කරවන්න ඕනේ හින්දායි මේ පෙන්වන්නේ. ඊට පස්සේ දුකේ නිරෝධය මොකක්ද? තණ්හාවේ නිරෝධය මොකක්ද? ඒ ස්කන්ධ ටිකම නේතං මම නේසවමස්මි නෙමෙසොත් මම මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කහම දකින්නවා කියන කම පෙනෙනවා කියන කම මනසේ තියෙන දෝෂයක් උපාදාන සහිතයි. උපාදාන රහිත කම සාක්ෂාත් වුණා. උපාදාන වශයෙන් නොගෙන මිදුණා කියලා කිව්වේ. අර රූපය දැන් මේ රූපය මේ ඉන්න මට දැන් මෙහෙම ඉන්නකොට මගේ අතේ ඇඟිලි මේ මගේ අත් දෙක කියලායි පේන්නේ. එහෙමයි පේන්නේ. දැක්කා රූපයේ දුක ඒ දුක විඳින්න උනේ. අනන්ත සංසාරේ දුක් විඳින්න වෙන්නේ මේ ගතිය නිසායි. මේ දුක බදාගෙන දුකේ ඇලිලා දුකට බැසගෙන මම වෙලා මේ විඳින කමේ තියෙන දෝෂේ. දැන් මගේ අත කැඩිලා බින්දලා කුණු වෙලා නරක වෙලා විඳින දුක විතරක් විඳිනව නම් කමන්නේ මස්තුවට දුක් විඳින්න වෙනවා. කියලා පෙන්නලා මේ දුකම මගේ ආත්මය කියලා පෙනෙන කමින් මනස මුදව ගන්න කියලා පෙන්වුවේ. ඒක ගෙවා ගන්න පුළුවන් තමන්ගේ මනසෙන්. එදාට දුකෙන් නිදහස්. මරණයෙන් පස්සේ ගැන කවර කතාවද මේ අතේ ඇඟිලි ටික තැලිලි නිසා එන දුකෙන්ද විඳින්න වෙන්නේ මගේ කියලා. ඒක වේදනාවක් tie රූපයක් tie ඒක ධර්මතාවයක් වේ. අටලෝ දහමෙන් කම්පා නොවන මනසක් හදාගත්තා කියලා කියන්නේ මේ ධර්මතාවම එළවෙන්නේ නැහැ. ඒවද මනසක් හද. කියන කාරණාව තේරුම් ගත්තට පස්සේ ඊට පස්සේ දැන් අපි තේරුම් ගත්තා අනුපාදා බවයි නිවන කියලා නේ. මොකක්ද අනුපාදා බව? මොකේ අනුපාදා බවද නිවන? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේ උපාදාන වශයෙන් නොගන්නා කම අනුපාදා බව කියලා කියයි. උපාදාන සහිත තැනම අතහැරීමම අනුපාදා බව කියලා ගන්නකො. එතකොට අපේ නිවන දකින්නවද කියලා නිවන ඕනේ කියලා හඳුනා ගන්න ඕනේ අපි කොහොමද? උපාදාන සහිත මම නිවන් දකින්න කැමතියි කියනකොට කැමති නෑ. අත උස්සන්න එපා. ඒක ඒ නිවන ප්‍රලාපයක්. බොරුවක්. මනෝමයයි. මෙහෙම කිව්වොත් උපාදාන සහිත කම මිදීමම අනුපාදාවයි. ඒකට කටයුතු කරන්න කියලා කිව්වොත් අත උස්සන්න. එතකොට නිවන කියන්නේ මොකද්ද කියලා දන්නවා? උපාදාන සහිත කමෙන්
හිත නිදහස් කර ගැනීමම අනුපාදා බව. එතකොට නිවන කියලා එයා හඳුනන්නේ මොකක්ද කියලා දන්නවද? මේ කය මම මගේ ආත්මයයි කියලා මේ පේන මානසික මට්ටමේ මනසේ ගලවගත්ත දවසටයි ප්‍රශ්නේ විසඳෙන්නේ කියන දැනකින් තමයි හඳුනගන්නේ. මේ රූපය මම කියලා පේනවා, මගේ ආත්මයයි කියලා පේනවා, මගේ අත මගේ කකුල කියලා පෙනෙන කමක් තියෙන වචන කතා කරන්න පුළුවන් නමුත් පේන්නේ නැහැ එහෙම එකක්. හැඟීමක්වත් නැහැ. හැඟීමක්වත් නැහැ. එදාට මරණයෙන් පස්සේ තියා මේ ජීවිතේ දුකක් නැහැ කියලා දැක්කහම එතෙන්ට ප්‍රතිපදාව. හරි. ඔන්න දැන් ඊට පස්සේ එතෙන්ට ආවට පස්සේ අපිට කරන්න තියෙන එක දෙයක්. දැන් අපි අනුපාදා බව තමයි නිවන කියලා හිතාගත්තා. මෙතනදී අතරක් නැතුව පැතුරුණු වතුරක් වගේ අඛණ්ඩව සිහිය යොමු කරන්න වෙනවා. සිහිය කියන එක මේ රෑ 8 ඉඳන් 10 දක්වා භාවනා කරන්න ඕනේ. නැත්තම් මේ උදේට භාවනා කරන්න ඕන අද පන්ති තියනවා කියලා මේවා මේ ඉස්කෝල ළමයිට කතා කරනවා වගේ මේව බාල ධර්ම. නමුත් හරියට ප්‍රශ්න විසඳගත්ත කෙනා රෑ දවල් දෙකේ අප්‍රමාදීව කය කෙරේ මෙහෙයූ සිත් ඇතු ඒක නිවන කෙරේ මෙහෙයූ සිත් ඇතු වාසය කරනවා කියලා කියන්නේ මේ ශරීරේ පෙනෙන ගානේ මේවා මගේ අතපය කියලා පෙනෙන ගානේ මේ මම ඉන්නේ කියලා දැනෙන ගානේ මේ ප්‍රශ්නේ ජරා මරණ තමන්ගේ පිටිපස්සේ නූල වගේ ඇදිලා එනවා කියලා එයා දකිනවා. නිවන් දකින්න ඕනේ කියලා මහාන වුණාට තාම ඒකට මම වැඩපිළිවෙලක් කරන්නේ නැහැ කියලා පේනවා එයාට. මම මොන තැනක මොන ලොකු දර්ශන නැහැ. ලොකු තවාද විද්‍යාවද නැහැ. හැබැයි ජීවිතෙන් හඳුනන නිවන් දකින්නේ නැහැ තාම කියලා. ජීවිතෙන් දකින්න එයාම මම තාම මුකුත් කරන්නෙත් නැහැ මේ ප්‍රශ්නෙට කියලා. දාන බලඳුවා කියලා මේ ප්‍රශ්නෙට විසඳෙන්නේ නැහැ කියලා දන්නවා. අන්න යා පිරිසෙන් වෙන්ව ගණයාගෙන් කෙරෙන් වෙන්ව අප්‍රමාදීව නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇතුව කයේ කය අනුව බලමින් වාසය කරන්න පැමිණෙනවා. මොකද එයා දන්නවා මේ ප්‍රශ්නේ විසඳන්න වෙන කිසිම තැනක් නෑ. ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය කියලා වෙන සත්‍තිපට්ඨානෙ පිහිටුවා ගැනීම කය අනුව සිය පිහිටුවීම ඇරෙන්න කයේ බැඳිලා තියෙන මේ ප්‍රශ්නය එතෙන්ට සිය යොමු කළා විසඳන්න වෙනවා මිසක බහැර ආයතින් සිය යොමු කරගෙන හෝ යව යමක් වල්ල මේක කරන්න පුළුවන් කමක් නෙමෙයි. එතකොට සීලයක පිළිපදින එකට හිත සංවර කරගන්න උපකාර පිණිස සීලයක පිළිපදිනවා. සීලයක පිළිපදලා ඔන්න මෙතෙන්ට හරිම වටිනාකමක් ඒ සති නිමිත්ත. සති නිමිත්ත කියන එක රත්තරන් වගේ තේරෙනවා මෙන්න මේ වගේ ප්‍රතිපදාවක් ආවම. සති නිමිත්ත කියන එකේ වටිනාකම අහසටත් උඩින් දෙනේ. මොකද සති පච්චුපට්ඨිත හොති එළඹ සිටි 100 කියන එක අරගෙන නැතුව මේක හොර කළා යම් මොන විදිහටවත් යථාර්ථයට බොරු කරන්න බෑ. සාමාන්‍ය වීරියකට සාමාන්‍ය අපි පැය භාගයක් පැය කාලයක් මේ භාවනා කරනවා කියන තැනක් තියෙනව නේද? කෙලෙස් ගෙවෙනවා තියා හෙල්ලෙන්නවත් නැති වෙයි. හිතන්නවත් එපා. මේක කළා ඉවරම කර යුතු ප්‍රශ්නයක්. ගෙවන්න ඕන එකක්. කහ කැලලක් හරි හඳුන් කැලලක් හරි ගාලා උරච්චි කළාම ගෙවන්න ඕනේ වගේ. මේ රූපය මම කියලා පෙනෙනකම මගේ කියලා පෙනෙනකම මගේ ආත්මය කියලා පෙනෙනකම ගෙවෙන්නකම් නුවණින් මේ කයම පරිහරණය කටයුතුයි නුවණින්. ගෙවෙන්නකම් මේක කරන්න වෙයි. ඒක සතියද සති දෙකද මාසෙද අවුරුද්දද අවුරුදු දෙකද අවුරුදු 5ද අවුරුදු 10ද කෙනාගේ හැටියෙ මත වෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙම කටයුතු එකක්. එහෙම නැතු මේ මාසයක් දෙකක් කෙරුවානේ නිවන නෑනේ අප්පා කියලා අපි නිවන කියලා වෙන එකක් හඳුනගෙන ඉන්න තමන්ම බලාගත්ත හැකි. මම නිවන පිණිස යමක් කරනවද නැද්ද කියන එක. ගෙවෙනවද නැද්ද කියන එක තමන්ට තේරෙනවා. ආය මුකුත් ඕනේ මට කෝයි කියන නිවන පෙවුනේ නෑනේ. හරියට අල්ලගන්න බැරි වුණානේ කියලා කතාව මුකුත් ඕනේ නෑ. කමටහන තමන්ට හොඳට
ඉමස්මින් ව්‍යාමමත්තේ කලෙබරේ ලෝකංච පඤ්ඤාපෙමි ලෝක සමුදයංච පඤ්ඤාපෙමි ලෝක නිරෝධංච පඤ්ඤාපෙමි ලෝක නිරෝධගාමි පටිපදංච පඤ්ඤාපෙමි මේ බබ්බයක් වමන ශරීරයක් වුවම මේ ඔක්කොම ටික දකින්න පුළුවන් යා දුකත් පේනවා සමුදයත් පේනවා නිරෝධයත් පේනවා මාර්ගයත් පේනවා ලෝකයක් පේනවා ලෝක සමුදයත් පේනවා ලෝක නිරෝධයත් පේනවා ලෝක නිරෝධගාමි පටිපදාත් පේනවා මෙන්න මෙහෙම කරගෙන යනකොට කාලයක් යනකොට ටික මැකිච්චකම පෙනෙන්න ගන්න දවසක් තියෙනවා ඔය ගහක් කොළ පැලෑටි වුණත් බලන්න සමහර ඒවා ඇත්ත ගැහි කුණාටුවේ ඔහි තියෙන හැදෙන්නෙම නැහැ. හැබැයි මෙහෙම තිබිලා එක පාටම පටන් ගත්තම හරි වේගෙන් හැදෙනවානේ. අන්න ඒ වගේ එකක් මේකත්. ඒ වගේ කාලයක් යනකම් කෙලෙස් හෙල්ලෙනවම කියලා පේන්නේ නැහැ. මෙතන වගේ නමුත් ඇතුළත වැඩෙනවා. ඕම ගිහිල්ලා එක පාට මේක වේගෙන් වැඩෙන්න ගන්නවා. එතකොට කරන්න ඕනේ දේ තමයි හොඳට සති නිමිත්තේ හිත පිහිටුවා ගන්න. සති නිමිත්තේ හොඳට හිත පිහිටුවාගෙන සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා කියලා ආනාපාන සතිය හොඳට වඩනවා. සති නිමිත්තේ හිත පිහිටුවාගෙන ආනාපාන සතිය වඩ මේ රූපේ ඇති හැටි ධාතු වශයෙන් අසුබ වශයෙන් දැන් මේ කයට බැසගෙන බලන්න එපා. කයේ කුණප කොටස බලන්න නෙමෙයි කය මම කියන හැඟීම මිදෙන විදියට යථාර්ථය පෙන්වනවා කියන දර්ශනයක් මේ තියෙන්නේ. ඊට පස්සේ මේක ආදීනව හැටියට දුකක් හැටියට රෝගයක් හැටියට උලක් හැටියට එක විදියට අර්ථ දක්ව මෙතෙන්දී ගොඩාක් Taman දක්ෂයෙක් වෙන්න වෙනවා. සති නිමිති හිත තියාගෙන ආධ්‍යාත්මික කයේ ආදීනෝම පෙන්න මේක මම නෙමෙයි මේක ධර්මතාවයක් මේක හේතුන්ගෙන් හටගත් එකක් කියලා පෙන්නනවා ඊට පස්සේ කොච්චර සිහියද කියනවා නම් ඒ සති නිමිත්ත හැබැයි තියාගන්න මේ ශරීරෙ මෙහෙම වස්තුවක ගෑවෙනකොටම ටග්ගාලා මේ කය යම් බඳුද කය ස්පර්ශ වෙච්ච වස්තුව ඒ බඳුයි නේද කියන නුවණ අරගෙන යන ටග්ගාලා තමන් යමක් ඇඟේ ගෑවේයිද අර අපි ප්‍රතිවික්ෂාව කරනකොට මතක් කරන්න චීවර පිටපත සෙන යතහපච්ඡම් පවත්තමානං ධාතුමත්ත මේ වේතං යදිදං චීවර යතහත වශයෙන් මේ චීවරය ධාතු මාත්‍රය තදුපුඤ්ජකෝච පුද්ගලෝ ධාතුමත්තකෝ නිස්සත්ත්ව නිජීවසුඤ්ඤ ඒක අනුභව කරන පුද්ගලයා කියන තැනද ධාතු මාත්‍රය සත්‍ය පුද්ගලෙන් නෙවෙයි බලන්න මේ ප්‍රතිවික්ෂාව කියන්නේ ඒ අපි හැම වෙලාවෙම ප්‍රතිවික්ෂා කරනවා කියන එකක් කරන්නේ මේ අපි භාවනා කරනවා නම් ප්‍රතිවික්ෂා කරනවා භාවනා කරනවා වෙනවා. අපි ඕක උදේටයි හවසට නිකන් කියලා වේරුමට නින්නේ. මේක ඇපෙන් බේරෙන්න වගේ. නමුත් නියම විදිහට පින්දපාති ටිකක් ගත්තා, දාහනේ ටිකක් ගත්තා, ගන්න ගානේ හොඳට සීයයි. අනේ මේ බත් පාන් කවපේ මුංගට මොන තරම් අචේතනික වස්තුද? ඒ ගානේ නේද මේ සති නිමිති තියාගෙන මේ දාහනේ වළඳනවා. ඔහොම අවුරුද්ද දෙකක් යනකොට මේ ආසනවල රහත් නොවුන කෙනෙක් නැති වෙයි. බොරු නෙමෙයි. මනස අනුක්‍රමයෙන් ගියාම මේ විමුක්ති පරිපාචනීය ධර්ම විමුක්තිය පිණිස මනස මූ කරන කාලයක් එනවා. වතුර කෙතෙල්ලක තිබ්බත් එකපාරට පැහැෙන්නේ නැහැ. පැහැෙන්න වෙලාවක් ගන්නවා. මෙහෙම කර යනකොට ඔය අතරේ වේගෙන් යන අය ඉන්නවා, අඩු වෙන අය ඉන්නවා. එතකොට පිරිස දිහා බලලා මේ පිරිස සතිපට්ඨානෙ මට්ටම වඩන අය ඉන්නවා, සම්‍යක්ත දාන වඩන අය ඉන්නවා, ඉර්ධිපාද වඩන අය ඉන්නවා කියලා කියන්න පුළුවන් විදිහට ප්‍රසාරණය වෙනවා මේක. ඇයි? ඔක්කොම කය කෙරේ ඉන්නේ. හැබැයි ඒ ගුණය වැඩෙනවා ඇතුලෙන්. එහෙමයි. ඒ වගේ සති නිමිති හිත පිහිටුවාගෙන සීයෙන්ම ආනාපාන සතිය වඩනවා. වඩන ගමන් එක දිගටම කරන්න ගියොත් එපා වෙනවා. ඒකෙදිත් ඔය ටැක්ටික්ස් තියෙනවා. මම මේ දල වශයෙන් මතක් කරන්නේ. වඩ මේ කය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, හුලක්, ගඩක් හැටියට තීරණය කරනවා. කෙටියෙන් මේ කය දිහා බලන්නේ පිරිමියෙක් කියලා පේන්න. මේ කය දිහා බලන්නේ ගැහණියෙක් කියලා පේන්න. මේ කය දිහා බලන් හුරු කරන්නේ ලදුරියෙක් මහල්ලෙක් කියලා පේන්න. සම්මතයෙන් අරමුණු නොගන්න විදිහට මේ ඉඳගෙන හිටගෙන ඉඳ දෙන්නෙම නෑ මම කියන හැඟීම අනුසය වෙන්න. යනකොටත් මේ ධාතුන්ගෙන් යුක්ත කය මේ සිටි ඇති චේතනාව නිසා මේ චලනය වෙනව නේද කියලා ඒ වගේ එක එක උපායන් ගන්න.
ඒ විදිහට කරනවා. ඊට පස්සේ සති නිමිත්තිත තියාගෙන භාවනා කරන මේ කයත් බලනකොට ඒත් බාහිර යාළුවෝ මතක් වෙනවා, අම්මා මතක් වෙනවා, නෑදෑයෝ මතක් වෙනවා. සති නිමිත්තිත තියාගෙන කය කෙරෙත් බලනවා, ආනාපාන සතියත් වඩනවා. ඒ කෙරුවත් බාහිර කරපු කියපු තැන් වලට ගිය යාළුවෝ මිත්‍රයෝ මතක් වෙනවා. යාළුවෙක් මතක් වෙනකොට මතක් වෙන යාළුවෙක්. මතක් වෙච්ච ගාමම නෑ ඒ රූපේ කෙනෙක් නෙමෙයි, ඒ රූපයේ ධර්මතාවයක් ධාතු කියලා පෙන්වනවා. පෙන්වලා ආපහු කමටහන්ට එනවා. ආපහු අර විදිහට සති නිමිත්තේ ඉඳගෙන ආනාපාන සතිය වඩන එක තැනක ඉඳගෙන මේ ශරීරයේ ස්වභාවය පෙන්වනවා. වැඩ කටයුතු කරද්දී නම් අර වගේ සති නිමිත්තිත තියාගෙන ඒ තැන එතන කයට හැපෙන කයට දැනෙන වතුර ටිකක් බිව්වත් මේ ආපෝ ගතිය නේද මේ කයට වැටෙන්නේ. මල මුත්‍රා කරන්න ගියත් මුත්‍රා ටිකක් ගත්තත් මේ ආපෝ ධාතුව නේද? අසුචි ටිකක් ගත්තත් මේ පඨවි ධාතුව නේද? කියලා හොද්දට සිහිය හැම තැනකම මේ දැන් අපි දන්නවා උපාදාන සහිතකම ගෙවා ගන්න රූපයේ දුකන ඒක මම මගේ ආත්මය කොටනම් අපි උපාදාන වෙලා ඉන්නේ. ඒ ගතිය මැකෙන්න මොකද වෙන්නේ? යතහ භූත ස්වභාවයේ අපි ආවර්ජනා කටයුතුයි මම කියන මගේ ආත්මය කියන ගතියට ඒකේ ඇලෙන්න බැඳෙන්න බැසගන්න බැරි වෙන්නම පෙන්වන්න ඕන. අහුවෙන එතකොට ඒක සත්‍යයෙන් නිතරම මෙහෙම මගේ වෙලා නම් තියෙන නිතරම මේ සිහිය පෙන්වන්න වෙනවා. බිලිය කිල්ල මාළුව පිටිපස්සේ නූල එනවා පේනවා වගේ මාර්යා තමන් පිටිපස්සේ එනවා කියලා පේනවා රෑ දවල් දෙකේ මම ඉඳගෙන ඉන්නේ මම හිටගෙන ඉන්නේ මම නිදාගෙන ඉන්නේ කියන හැඟීම පිටිපස්සෙන් එනවා පේනවා. ගෙවල නැහැ. මම බොරු කෙරුවට මට බොරු කෙරෙලා නැහැ. කරන්න බෑ කියන එක තේරෙනවා. එහෙනම් ප්‍රශ්නේ විසඳ ගන්න තමන්ටම මහ ගැඹුරට යන්න ඕනේ නිවන් දකින්න කියන එක. හොඳටම තේරෙනවා. එහෙනම් ප්‍රශ්නය ලෙහා ගන්න ලෙහෙන විදිහට ලියන්න ඕනේ කියන තැනකින් ගන්න වෙනවා යාට. අරගෙන හොඳට සිහිය යොදා ගන්න වෙනවා. සති නිමිත්ත හිත පිහිටුවා ගන්න ඕනේ. ආනාපාන සතිය වඩන්න ඕනේ. ආදීනව බලන්න ඕනේ. දුකෙන් බලන්න ඕනේ. ගාවට ධාතු වශයෙන් මේ ලෝකෙට සමාන කර පෙන්වන්න ඕනේ. ඒක ප්‍රත්‍යවේක්ෂාවෙන් අයිති. ආහාර පාන ගන්න ටිකට, සේනාසනේ පරිහරණය කරන ටිකට, බෙහෙත් පරිහරණය කරන ටිකට, චීවරේ පරිහරණය කරන ටිකට ඒ තැන්වල හොඳට සති නිමිති හිත තියාගෙන අනාත්ම පෙන්වන්න යනකොට નિરાයාසයෙන් මනස ප්‍රසාරණය වෙන ওই තැන්වලට. එහෙම ගියා බහැර සිහි වෙනකොට පුද්ගලයෙක් සිහි වෙන්නේ නෑ. පුද්ගලයෙක් නෙමෙයි ඒකද කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි කියලා අනාත්මයට බැලුවා. ඒක අනාත්මයි කියන gati ඉවරෙච්ච ගමන් තමගේ මූලික කමටහන්ට එනවා. ආයෙ සති නිමිති තියාගෙන කයි කෙරේ යොමු වෙච්ච සිහිය. එයා හුරු කරනවා යද්දි එද්දි වැඩ කටයුත්තක් කරද්දී වතක් පිළිවෙතක් කරද්දී නිදාගෙන ඉන්නේ. හොඳට සිහිය දිනුනහම වැඩ කටයුත්තක් කරන්ද මළුවක් අමදින්න විහාරවත ධනසලාවත වච්චකුටිවත් මේ වත් ටිකත් හොඳට කරන්න පුළුවන් වත් සපන් කෙනෙකුත් වෙනවා. එයා බොහොම සද්ධාාවක් ඇතුළතින් එනවා ආරෝපණය කරගත්ත එක නෙමෙයි. નિરાයාසයෙන් උපදිනවා. වත් සපන් වික්ෂෝපුත් වෙනවා. අරකද නාම රූප දෙක ධාරි මේ නාම රූප දෙක ධාරි නෑ අර ශුන්්‍යතාවේ ධාරි මේ ශුන්්‍යතාවේ ධාරි ඔහොමද නිවන මෙහෙමද නිවන කියලා එහෙම එකක් ඕනේද අපිට ඕනේ වෙන්නේ තමන්ටම තේරෙන උපාදාන සහිත බවත් පෙනේ අනුපාදා බවත් පෙනේ උපාදාන උනේ මොකද මේ ස්කන්ධේ අනුපාදාව වෙන්න ඕනේ කොහෙද මේ ස්කන්ධේ කියන්නේ මගේ මනසෙන් මේ ආශ්‍රයෙන් කෙලෙසෙන් මේ දුක්ඛ ස්කන්ධය මම මගේ ආත්මය කියලා පෙනෙන මේ මානසික ගතිය මුදව ගන්න ඕනේ. කෙලෙසුන්ගේ ආශ්‍රයන්ගේ මනස මුදව ගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? ලෙඩේ තියෙන තැනටම, කටු ඇහිච්ච තැනටම බෙහෙත් බඳින්න වෙනවා මිසක කකුලේ බරවට පිටේ බෙහෙත් බඳද්දට හරියන්නේ නැහැ වගේ මෙහි උපාදාන සහිතයි මම සිහිය පිටුල හරියන්නේ නැහැ වෙන කොහොමද නැත්නම් වෙන දෙයක් බැලුවට හරියන්නේ නැහැ. බලන්න සිහිය පිටවනවා කියන එකකට දර්ශනයක් පෙන්වලා තියෙනවද කියන එක? කායනුපස්සී විහෙරති. වේදනාසුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී. කාය වේදනා චිත්ත ධම්ම කියලා හරියට වාසය කරන උන් තැන් ටික විතරක් පෙන්වලා තියෙන හැටි බලන්න. සිහිය යොමු කරගෙන හොද්දට සිහිය පිහිටවගෙන උතනින් මිසක වෙන ගොඩ යන්න තැනක් ඇත්තම නැහැ. එතෙන්ට සිහිය යොමු කරගෙන ඊට පස්සේ අර ඥාන දර්ශනය ගන්න. ස්ථානික උදේ ගන්න බලන්න. නමුත්
උපාදාන සහිතව ඉඳගෙන අනුපාදා බව බලාපොරොත්තු වෙන ලෝකයක් තුල නිවන කියන එක හැමදාම මනක් කල්පිතයි. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න. ඔයගොල්ලෝ නිවන් දකින්න ඕනේ නම් Tamanටම කමටහන tie. ඔයගොල්ලෝ කෙනා ගාවම තියෙන චතුරාර්ය සත්‍ය. නේ? කනබුන ආහාරයෙන් හැදුණු ජරාව ස්වභාව, ව්‍යාධිය, මරණයේ ස්වභාව කොට ඇති මේ රූපය මොකද්ද? ඒ රූපේ මොකද්ද? දුක්ඛ සත්‍ය. ඒ රූපේ මම මගේ කියලා මේ වෙන වචන නෙමෙයි, සංකල්ප නෙමෙයි. මේ අනේ මේ ඉඳගෙන ඉන්නකොට මේ අත මගේ කියලා පේනෙන කම තියෙනවා. මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මේ මම කියන හැඟීම තේරෙනවා. Tamanටම. මේ මම ඉඳගෙන ඉන්නේ කියන එක හිතගත්තාම මේ මම හිටගෙන ඉන්නේ, මම හිටගෙන අනිත් අරදියා බලාගෙන ඉන්නේ, අහවල් කෙනා එක්ක කතා කර ඉන්නේ. මේ යනකොට මේ මම යන්නේ කියලා තේරෙනවා. ඒ යනකොට යන හැටි ගෙවෙන්න තමයි එතෙන්ට සිහිය පිටවන්න ඕනේ. කරන කියනකොට එතෙන්ට කෙලෙස් ගෙවෙන්න තමයි එතෙන්ට සිහිය පිටවා ගන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට එතෙන්ට කෙලෙස් ගෙවන්න තමයි ආනාපාන මේ සතිපට්ඨාන තියෙන්නේ ඒකට. කායගත සතිය කියයි, ඉරියාපතේ කියයි, සති සම්පජන්ණය කියයි. ඇයි මේ තියෙන්නේ? ඒ මේ කෙලෙස්ය බැහැ ගන්න තැන්. එතකොට හඳුනාගත්තා. දැන් දුකයි දුක්ඛ සමුදය දෙක දන්නවා. මේ මනක් කල්පිතය මනෝමය මේ දැන් මෙහෙම ඉන්න මේ මට මම කියන එක පේනවා. මේ තාක් අද මේ ජීවිතේ ජරා මරණ දුක් විඳින්න වෙනවා විතරක් නෙමෙයි අනන්ත සංසාරේ දුක මේක තියෙනවා. සංසාරට යන්න පුළුවන් ගතිය මේ මම කියන මේ කය මම කියලා පේන එක මත තියෙන්නේ මෙතන තියෙන දුක් අවුරුදු 50ක 60ක 100ක තියෙන දුක විතරක් නම් ප්‍රශ්නයක් නෑ. කල්ප කෝටි කෙල්ලවරක් නැති සසරකට නූල ඇදිලා තියෙන්නේ. එක ටිකට් එකෙන් යන්න පුළුවන් සෑහෙන කාලයක්. වගේ දැනගන්න. ඒක දකින්න මේ දුක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා නොපෙනෙන තැනකට ඒක මම මගේ කියලා පෙනෙන කමින් මනස මුදව ගන්න මිදුණු දවසටයි දුක නිදහස් වුනේ. විමුක්තිය දුකේ නැතිකම කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මනස මිදුණු දවසටයි නිවන කියන්නේ කියලා හඳුනගත්තා. මේ රූපේ මම කියලා පේන්නේ ඉඳගත්තා ඉන්නකොට. මෙහෙම ඉන්නකොට මම කියන හැඟීම කියන එක මිදිලා මනසේ. මම සත්‍යය කියන හැඟීම මිදිලා. ඒ වෙනුවට යාට පේනවා අත්ති කායතෝ පනස සතිපච්චපට්ඨ සත්‍ය පුද්ගල නෝ කය පමණ පේනවා. කය පේනවා. සත්‍ය පුද්ගලික කියන හැඟීම නැහැ. ඒ හින්දා එහෙනම් කටයුතුයි එතෙන් තමයි ඉන්ජෙක්ෂන් එක විදින්න ඕනේ. හොඳට සති නිමිත්තේ හිත තියාගෙන ආනාපාන සතිය වඩන්නේ හොඳ ඉක්මනට නීවරණ ධර්ම දුරු කර ගන්න. එහෙම වඩ මේ කයේ යතහ භූත ස්වභාවයේ දුක් සහිත බව, ආදීනව බව, මේ වගේ ජීවිත ඕන තරම් ලැබපු බව, සසර ස්වභාවය, සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය, ජරා මරණයන්ගෙන් මිදිච්ච එකදු අවිඥානික වස්තුවක්වත් මේ ලෝකේ යාගේ ඇහැට පේන්නේ නැහැ. මේ යෝගියාගේ ඇහැට පේන්නේ ජරා මරණ ස්වභාව කොට ඇති ධර්මියෝමයි. සවිඥානික අවිඥානික හැමතැනම සියලු සංස්කාරයන්ගේ අනිත්‍යයක් යාට පේන්නේ. නිට්ටය වූ සැපවත් වෙන්න පුළුවන් අරගෙන සුවපත් වෙන්න පුළුවන් කිසිවක් වෙන්නේ. ඒ වගේ යෝනිසෝ මනසිකාරයක. අරගෙන මේ දුක මම මගේ ආත්මයයි කියලා ගත්ත කම ගෙවෙන විදිහට පෙන්වන්න ඉන්න වෙනවා. එතකොට ඒක පෙන්වන්න වෙනව කොතනද? යනකොට යනවා කියන හැඟීම මම වෙලා අනුශේ වෙනවා නම් ඒකේ සිහිය යොදන්න වෙනවා. කරන වැඩේ මමයි කරන්නේ කියන එක අනුශේ වෙනවා නම් කරන වැඩේට සිහිය යොදන්න වෙනවා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනකොට කතා කරනකොට කතා නොකරන නිදාගෙන නිදි දුරු කරන වෙලාවෙදී ඔය කෙලෙස් බැසගන්න තියෙන ඒ හැම වෙලාවකදීම මේ විදිහට කරන්න වෙනවා. අන්න ඒ විදිහට කරත් මේ කෙලෙස්සේ ගෙවෙන්න ඝනකමක් tie. කෙනාගේ කෙලෙස් තට්ටුව කොච්චරද ඝනකම කියන්නේ කියන එක මත ගෙවා ගන්න එකක අඩු වැඩි වෙයි. හැබැයි මේක පටන් ගත්තොත් අනිවාර්යෙන් කරගෙන යනකොට කාලයක්
මනස මේ ආර්ය ධර්මයේ මොහු කරන චරිත බිහි වෙන්න පටන් ගන්නවා. නිවන් මඟ ලෝකේ උපදිනවා. එක එක චරිත පටන් ගන්නවා. අවුරුද්දක් දෙකක් යනකොට මේ පිරිස අතරේ බොහෝම තුනී වෙච්ච පිරිසක් හම්බ වෙනවා. මෙයා මේ මට්ටමට කෙලෙස් අඩු වෙච්ච, මෙයා මේ මට්ටමට අඩු වෙච්ච, මෙයා මේ මට්ටමට අඩු වෙච්ච කියලා මෙයා විමුක්තියට ළඟවම ඉන්න වගේ චරිත හම්බ වෙයි ගොඩාක්. කාලයක් යනකොට මේ අතර රහතන් වහන්සේලා ඔය ඉස්සර පෙන්වන්නේ ඔය කැඳේ හැම වළඳන් හදපු තැන්වල ඒ ආසනවල ඉඳගෙන රහතන් ඒ ආසනවල ඉඳගෙන රහත් නොවුණු කෙනෙක් නැති ආසනයක් හොයන්න නැහැ කියලා. අපි කියමු ඔය ප්‍රතිපදාව මේ විදිහට අකණ්ඩ උපාදාන රහිත භවෙන් අරගෙන යන මනස හඳුනගෙන මේ රටේ 1000ක් දෙනා පටන් ගත්ත කියන්නේ අවුරුදු 3-4ක් යනකොට ওই 14න් කොච්චර තුනී වෙච්ච පිරිසක් හම්බෙයිද එක එක ගති වල ඉන්න. ඒ අය තමයි සෝවාන් කියයි, සකදාගාමී, අනාගාමී, අරියත් කියයි, සතිපට්ඨානෙ වඩනවා, සම්‍යක් ප්‍රදාන වඩනවා, එර්ධිපාද වඩනවා, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බුද්ධංග කියලා ওই චරිත වලට බෙදෙන්නේ ඔය අය. එහෙම ගති. මේ කාට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ගිහි කෙනාටත් පුළුවන්, පැවිදි ස්වාමීන් වහන්සේට පුළුවන් චතුරාර්ය සත්‍ය කියන කමඨහන තමන්ගේ අතේ. තමන්ගේ මනස පාලනය කරගන්න දන්නවා. මම ප්‍රශ්නේ විසඳුලාද නැද්ද කියන එක. මම කටයුත්ත කළා මත්තේ කටයුත්තක් නැහැ කියලා කෙලෙසුගේ නාශනගේ මනස මිදුණා කියන එක තමන්මයි දන්නේ. ඒ තමන්ට මේ රූපේ දකිනකොට පේනවා මනස මිදුණා කියලා. ඒ වගේ සතිපට්ඨාන සති නිමිත්ත හිත හොඳට පිහිටුවා ගන්න ආනාපාන සතිය වඩන්ඩ ඒ වගේම මේ ශරීරයේ නිතරම ධාතු වශයෙන් යථාභූත ස්වභාවය හැම වෙලාවෙම පෙන්න ඉන්න. එහෙම ඉඳිමින් ප්‍රත්‍යවේක්ෂාව වගේ මේ කයට දැනෙන හැපෙන වැටෙන හැම දෙයකම බාහිර ධාතු ස්වභාවයට සමාන කර කර අනාත්ම ලක්ෂණය ප්‍රකට කරලා දෙන්න. ඊට අමතරව බාහිර සත්‍ය පුද්ගලයෙක් කියලා සිහි වෙනකොට සිහි වෙන්නේ පුද්ගලයෙක් කෙනෙක්ව ඒ හැමතැනකම මතක් කරලා නැහැ. ඒ පුද්ගලයෙක් සත්‍යයක් සිහි වෙච්ච බව පිළි අරගෙන සිහි වෙච්ච පුද්ගලයා ඇත්ත වෙලා එයා එක්ක සැප දුක් විඳින මට්ටමකටපත් වෙන්න එපා. එතකොට සතිපට්ඨාන තේරුමක් නැහැ. කාලයක් යනකොට ලැජ්ජ හිතේ යාට. එයා කෙනෙක් හැටියට සිහි වෙනවා. පුද්ගලයෙක් හැටියට සිහි වෙනවා. සිහි වෙන හැම අරමුණක්ම නෑ ඒ පුද්ගලයෙක් නෙමෙයි. ඒද රූපයක්. ඒද දුක්ඛ රූපය. කනබුන ආහාරයෙන් අදලා සතර මහා ධාතුයි කියලා බලනවා. ඔහොම සිහි වෙන බහැර සිහි වෙන හැම රූපයක්ම පුද්ගල භාවයට සිහි වෙනවා, අනාත්මයට බලනවා, ආපහු කමටහන්ට එනවා. ඊට පස්සේ දැන් ආද්‍ය සති නිමිතිර තියාගෙන ඉන්නවා, ආනාපාන සතිය වඩනවා. එතකොට මේ වගේ ආදීනව බල ඉන්නවා. ඒ වගේම ධාතුන් සමාන කර පෙන්නනවා. ඒ වගේම සබ්බ ලෝකේ අනිබ්‍රත සංඥා සියලු ලෝකේ ජරා මරණයන්ගෙන් හිස් නොවුණු දෙයක් නෑ. යා ජරා මරණය යුක්තයි කියන තැනකින් යෝනිසෝ මනසිකාරය තියාගෙන ඉන්නවා. බාහිර යමක් කෙනෙක් දෙයක් සිහි කරනකොට ඒ සිහි වෙන පුද්ගලයා කියන තැනට හිත යොමු කළ නෑ. ඒ රූපියත් කෙනෙක් කියලා අනාත්මයට බලලා ආපහු කමටහන්ට එනවා. ඔන්න ওই විදිහට කරන්න ගත්තාම මෙහෙම කර ඉන්නකොට ওই ටිකේ දැන් ඉන්න බෑනේ. එතකොට හිත නලියනවා, පයින් හදනවා, මාළුවා පයින්නවා වගේ. එතකොට ටක් ගාලා අරහෙ යන්න ඕනේ, මෙහෙ යන්න ඕනේ, අහවල් තැනට ගිහින් එන්න ඕනේ කියලා අදහස් උපදිනවා අපිට. මේ කෙලෙස් ඇති. එතකොට හොඳට ඒ අදහස දිහා බලන්න, ඇයි මම යන්නේ? මොකටද යන්නේ? කොහාට හරි යන්න ඕනේ කියන අදහසක් ආවහම ඇයි මම යන්නේ? මොකටද මම යන්නේ? ගියාම උත්තරයක් හම්බ වෙයි. බැලුවාම අහවල් රූපේ දකින්න, අහවල් ශබ්දය අහන්න, අහවල් ස්පර්ශය ලබන්න කියලා මොකක් මේ සඳහා යන්නේ. එතකොට පෙන්නනවා ඒකේ ආස්වාදේ. ඒ රූපය බලනකන් ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණ තුන්දෙනා එකතු ස්පර්ශ වෙනසාක ඒකේ ආස්වාදය ලැබේ. ස්පර්ශ වෙච්ච ගම මේ වේදනාව ඉවරයි. හැබැයි මේ වේදනාව උපද්දවා ගැනීමට මගසලකුණු තනාගත්තා වූ ඒ ස්පර්ශ කරන්න ගිය තැනට යනකොට රැස් වෙච්ච කෙලෙස් ටික නැති වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒ වේදනාව උපද්දවා ගැනීම නිසා
රැස්ුණා වූ කර්මයක් තියෙනම් අනන්ත පරිමාණ සංසාරේ බොහෝ ජරා මරණ දුක දාගෙන යනවා. එයා දකිනවා ආස්වාදයේ ටිකයි ආදීනව බොහෝයි නේද කියලා. අහන් එතකොට අර දුවපන් කියපු ගති තග්ගල් අතර වෙනවා. කොහොම අරමුණු දෙකක් තුනක් පෙන්වුවාම මේකට හැම පැත්තකින්ම සන්නද්ධ වෙන්න වෙනවා. හැම පැත්තකින්ම සංවර වෙන්න වෙනවා. අර වගේ සත්‍ය නිමිති තියාගන්න ඕනේ, හිත තියාගෙන ආනාපාන සතිය වඩලා රළු විතරක සංසිඳව ගන්න ඕනේ. ඊගාවට වෙන අරමුණු වලට දුවන්නේ නැති වෙන්න මේ කයේ අවශ්‍ය ප්‍රශ්න විසඳ ගන්න කයේ හොඳට යථාභූත ස්වභාවය පෙන්වන්න ඕනේ. ධාතු වශයෙන් ප්‍රත්‍යක්ෂ ලක්ෂණ ටික පෙන්වන්න ඕනේ. එහෙම කර ඉන්නකොට බාහිර අරමුණේ විසිරෙනවා හිත. එතකොට ඒ අරමුණක් ගන්න සිහි කළා එතන ඇත්ත පෙන්වලා ආපහු මෙතෙන්ට එන්න වෙනවා. එතකොට මෙහෙම කර හිටියත් වෙන කොහේ හරි ජනපද වීදි සංචාරයට හිත නැඹුරු වෙන කොහාට හරි යන්න කවුරු හරි දකින්න මොනවා හරි ස්පර්ශ කරන්න. එතකොට ඒකට හිත යොමු කරන්න වෙනවා. ඇයි යන්නේ? මොකටද යන්නේ? ගියාම මෙන්න මේකයි හම්බ වෙන්නේ කිව්වහම ඒකේ ආස්වාදය යාදී නැහැ නිසරණය පෙන්වන්න. ඔන්න ඔය වගේ නිවන් දකින කෙනා හාත්පසින්ම සංවර මනස වටලලා ආවරණය කරලා අල්ලගත්තොත් මාස ගානක් යනකොට වික්ෂුන් වහන්සේලා 10 දෙනෙක් කිව්වොත් කයවල් 10යි හිත එකයි. සම්පූර්ණ ගතිය නැකන. ඒ දෘෂ්ටි නැහැ, කුටු නැහැ, කචා නැහැ. 10 දෙනෙක් ගෙදරක ඉඳලා ආවත් ගති 10ක් හිටින්නේ එක ගතිය. සාමීච ප්‍රතිපන්නෝ වෙනවා. නොබෝ දසක. මොකද 10 දෙනාටම විමුක්තිය අරමුණු වෙලා තින්නේ මිසක. උපාදාන රහිත බවයි අරමුණු වෙලා තින්නේ මිසක වෙන පෞද්ගලික නිමිති නැහැ. අපි උපාදාන සහිතකමට මුකුත් කරන්නේ නැතුව දර්ශනයකින් නිවන ගැන කතා කර ඉන්නකොට ඔය දර්ශන 10 දෙනෙක් කියනවා 10 දෙනාට දර්ශන 10ක් හැදෙනවා. රුචි අරුචිකන් 10ක් හැදෙනවා. ආකල්ප 10ක් හැදෙනවා. ඊට පස්සේ අරයා මෙයාගේකට කැමති නැහැ, මෙයාගේ අරයාකට කැමති නැහැ, මෙයා වෙනම කුටු එයා වෙනම කුටු ඔහොම අන්තිමට මහා කාලගෝට්ටියක් ඇතුළු කාලයක් යනකොට වෙන්නේ. කොච්චර ගියත් මේ මූලික ප්‍රශ්නේ විසඳෙන්නේ නමුත් එන්න තැනම ආපු දවසේ ඉඳලම සතිපට්ඨානෙ හික්මවන්න කියලා කියන්නේ මනස පොමෙත් වෙලා එන්නේ මෙතන මේ මට්ටමේ ගත්තා. නිවන හඳුනගත්තා. නිවන කියන එක නියම ප්‍රතිපදාවක් නම් ඒ ප්‍රතිපදාව තුල භික්ෂුත්වයේ ගුණ උනා නම් පෞද්ගලික ගති නැහැ, පෞද්ගලික ආකල්ප සංකල්ප නැහැ. හරි සේනාසනයක හරි භික්ෂු පැවිද්දකට ආවනම් මෙතන 20ක් ඉන්නවනම් කයවල් 20ක් විතරයි තියෙන්නේ. කයවල හැඩවල 20ක් විතරයි තියෙන්නේ. හිත එකයි. හරිම ලස්සනට එක තැනකින් විතරයි. දෘෂ්ටි 20ක් නැහැ. සංඥා 20ක් නැහැ. එතකොට කියලා ඥාය ප්‍රතිපන්න, සාමීච ප්‍රතිපන්න, සමග ප්‍රතිපදාවකට උපන්න එකඟයි. එහෙම වෙන්නේ මොකක් නිසාද? මේ විමුක්තිය හඳුනාගත්තොත්. මොකද හැමෝගෙම ප්‍රශ්න එකයිනේ. හැමෝම මේ චතුරාර්ය සත්‍ය නැගිලක්ක වෙලා තියෙන්නේ. වෙන මුකුත් හින්දා නෙමෙයි. වෙන මුකුත් හින්දා නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ එකක් හින්දා. හැමෝටම පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ උපාදාන මේ රූපස්කන්ධේ දුක. ඒක මම මගේ ආත්මය කියලා උපාදාන වෙලා සීල දුකෙන් මිදිලා මම මේ යුක්තයි මම. මේක මේ උපාදාන වශයෙන් නොගත්තොත් තමයි මම දුකෙන් මිදෙන්නේ. හැමෝම දකින්න එක. ඒ හින්දා එයාට හැම වෙලෙම කරන්න වෙලා තියෙන්නේ නිවන කියලාවත් ගහ බැන ගන්න දර්ශන ගැන කතා කරන්න වෙලාවක් නැහැ. නිවන කියන එකවත් වාදයටවත් වෙලාවක් නැහැ. එයා නිවන හැටියට දකින්නේ මේ දැන් මේ වර්තමානයේ උපන්න අධිකරණය මිදෙන්නේ මං කොහොමද කියන තැනක ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් මේකෙන් මනස මුදව ගන්න මේ වෑදවල දෙකේ මාර්ය ඉදිරියෙන් පිටිපස්සෙන් එනවා වගේ අඩියක් ගන්න කඩුව ඔසගෙන එනවා වගේ මම කියන එක පිටිපස්සෙන් ඇදීගෙන එනවා. හැම කෙනාම උත්සාහවත් වෙලා තියෙන්නේ අන්තිමට හඳුනන දුක නැති කරගන්නයි ශාසනයෙන් ආවේ. දුක නැති කරගන්නවා කියන එක අත් දෙකටම අල්ලලා පෙන්වලා දීලා තියෙනවා බුදුහාමුදුරු. මෙන්න මේ ගතියයි වාට දුක වෙනුවට තියෙන්නේ. දුක නැති කරන්න තියෙන්නේ මේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින 4 ඉරියව්වේ. මෙන්න මේ කෙලෙසියෙන් මේ මනස මුදව ගන්න. එහෙනම් එන ගිහි කෙනත් පැවිදි වෙන්න ආපු කෙනත් නවක කෙනත් මධ්‍යම කෙනත් ස්තවීරයන් වහන්සේ කටයුත්තේ මොකද්ද? එක තැනකට එනවා. අප්‍රමාදීව රෑදවල් දෙකේ හොඳට සිහිය පිහිටුවාගෙන ප්‍රශ්න විසඳ ගන්න වෙනවා. එයා දන්නව බොරු කෙරුවොත් මට බොරු කරගෙන මිසක
මේ තේරුමක් නැහැ. මම මේ ප්‍රශ්නෙට විස්තර හොයන්නේ නැතුව මහාන වෙලා හිටියොත් මට ගිහි කමේ සැනසෙල්ලත් නැහැ, පැවිදි කමේ සැනසෙල්ලත් නැහැ, දෙකම නැහැ. මම අර සෝම් පෙන්නිල වගේ වෙනවා කියලා. එතකොට කවුරුවත් පිටිපස්සේ ඉඳන් තල්ලු කරන්න ඕනේ නැහැ ඵලයන් කියලා. කවුරුත් ඉස්සරහින් ඉඳන් අනේ වරෙන් කියලා අදින්න ඕනේ නැහැ. 10 ඉඳන් අද 6 ඉඳන් 10 වෙනකම් භාවනා කරන්න ඕනේ. අද පන්ති තියෙන ඕනේ. එයා දන්නවා මම කුටියේ හිටියත් කැලේ හිටියත් ශාලාවේ හිටියත් මාව ගෙවා ගන්න මගේ දුක මුදව ගන්න මම කටයුතුයි. ඇයි වෙන මොකුත් හින්දා නෙමෙයි. නොපෙනෙන නිවනක් හින්දා නෙමෙයි, පෙනෙන නිවන හින්දා. චතුරාර්ය සත්‍ය පෙනෙන හින්දා. මේ දුක ස්කන්ධය දුක් රූපේ පේන්නේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා. මෙන්න මේක මගේ මනසින් මේ ගතිය ගෙවුණු දවසට ඒ ගෙවෙන්නේ මේ ජීවිතේ දුක නෙමෙයි අනන්ත සංසාරේ දුක කියලා හඳුනගෙන තියෙන හින්දා. හිස්ස ගිනිගත් කෙනෙක් ඒක නිවා ගන්න වගේ උපාදාන සහිතකමෙන් මනස මුදව ගන්න වෙහෙසෙනවා. රෑ දවල් දෙකේ මම කොහොමද අනුපාදා බවට වීර්ය කරන්නේ? නිවන කියන එක ලයේ හොයාගෙන වීර්ය කරනවා කියලා කියන්නේ. නිවන් කෙරෙහි මෙහෙයු සිත් ඇතුව කටයුතු කරනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ රූපයේ අනුපාදා බව රෑ දවල් දෙකේ ප්‍රාර්ථනා කර කර වෙසෙනවා. කවදා මගේ හිත කෙලෙසුන්ගෙන් මිදෙයිද, ආශ්‍රයන්ගෙන් මිදෙයිද? කවද්ද මට මේ මිදීම ලැබෙන්නේ කියන තැනක ඉලක්කයක් තියෙනවා. ඒයි තාම පේන්නේ තාම මම කියලා පේන්නේ. රෑද එයා දන්නව කරපු මහන්සිච්ච තරමට ප්‍රතිඵලය හම්බ වෙන විදිහ හොඳට උත්සාහයත් කරනවා. ඒ වගේම නොබෝ දවසකින් ඒ බඳු කෙනා යම් කුල පුත්‍රයේ සද්ධායෙන් නික්මිලාගේ අනගාരിക ශාසනය පැවිදුණාද ඒ අනුත්තර බ්‍රහ්මචර්යය අවසාන වූ අරිහත්ත්වයට නොබෝ කලකින් පැමිණ වාසය කරනවා කියලා කියන්නේ. එයාම දන්නවා මම කටයුත්ත කළා මත්තේ කටයුත්තක් නැහැ කියන එකත් එයාම දන්නවා. මොකද එයාට පේනවා මේ Tamanටම මේ කය මම කියලා පේනවද නැද්ද කියන එක. මේ කය Tamanට මම කියලා පේනවද නැද්ද කියන එක පේනව නේද? එහෙනම් මම කියලා පේනවද දැන් නැද්ද කියන එක Tamanට පේනවා. පේන්නේ නැත්නම් ඒකත් පේනවා. එච්චරයි. ඉතින් මට කියලා දෙන්න තියෙන ওই ටික තමයි අන්න ඒ බව හොඳට තේරුම් ගන්න උපාදාන සහිත මේ මම සෝහන් වේ සකදාගාමී වේ නිවන් දකේ කියන තැනකින් නෙමෙයි උපාදාන යන්ගේ මිදීමම අනුපාදා බවයි අනුපාදා පරිනිර්වාණයයි අනුපාදා පරිනිර්වාණය සඳහායි මම මහණුනේ කියලා හිතා ගන්න අනුපාදා පරිනිර්වාණය කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික දැන් රූපය ගන්න මේ රූපේ මම මගේ ආත්මයයි කියලා උපාදාන වශයෙන් අරගෙන තියෙන කමෙන් මිදෙන කමයි අනුපාදාකම. අන්න ඒක ඉලක්ක කරගෙන මේ කය මම මගේ ආත්මයයි කියලා පෙනෙනවා කියන කම නැති තැනට එන එක ඉලක්ක කරගෙනයි මම මහාන උනේ. එතෙන්ට එන්නයි මම මහාන උනේ කියන එකයි මේ අනුපාදා බව බලාගෙනයි මේ ශාසනයට ආවේ කියලා කියන්නේ. ආන් ඒක ජීවිතයේ නොබෝ දවසකින් යථාර්ථයක්